නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්ම ශ්‍රවණය තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව දැනගන්නටයි. මේ මහා සද්ධර්ම සාගරයෙන් ඊටමත් ස්වල්පයක් නමුත් මේ මොහොතේදී තම තමන්ගේ ජීවිතවලට සත්පුරුෂ කල්යාණ මිත්‍ර අදහසින්ම එකතු කරගන්නටයි කවුරුත් සූදානම්ව සිටින්නේ. ඒ නිසා තමන්ගේ කය වගේම සිතත් හොඳින් නිසසල කරගෙන මේ කියන කරුණු ශ්‍රවණය කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අද දවසේදී ඒ ධම්සක කලන මිතුරු සමූහය මගින් ආරාධනා කරලා තිබුණා විශේෂයෙන්ම යමක සූත්‍රය පිළිබඳව කරුණු ටිකක් සාකච්ඡා කරන්නට තිබුණොත් හොඳයි ඒ ගැන දැනගන්නට තිබුණොත් හොඳයි කියලා ඒ හේතුව නිසාම යමක සූත්‍රය අප විසින් තෝරාගත් අද දවසේදී මේ දේශනාවට පාදක කරගන්නට. ඉතින් සංයුත්ත නිකායේ කන්දක වග්ගයේහි තේර වග්ගයේ දකින්නට තියෙන නැතිනම් කන්ද සංයුත්තේ තේර වග්ගයේ දකින්නට තිබුණ සූත්‍ර දේශනාවක් තමයි යමක සූත්‍රය කියලා කියන්නේ. යමක සූත්‍රය ඊටමත් ගැඹුරු අර්ථ ඇති ඒ වගේම බොහෝ ගැඹුරු අර්ථයන්ගෙන් අපිට කතා කරන්නට පුළුවන් ඊටම වටිනා සූත්‍ර දේශනාවක්. ඒ යමක සූත්‍ර දේශනාව තුළින් අපිට බොහෝ දෘෂ්ටි ලියා ගන්නට පුළුවන්. ඒ වගේම බොහෝ කරුණු වලට ප්‍රශ්න වලට පිළිතුරු සැපයන සූත්‍ර දේශනාවක් තමයි යමක සූත්‍රය කියලා කියන්නේ. ශ්‍රාවක භාසිත ගණයට අයිති වන සරියුත්තරුන් වහන්සේගේ ඒ විශේෂ ධර්ම පැහැදිලි කිරීම සහිත වටිනා සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍ර දේශනාවට පාදක වන්නේ යමක කියන හාමුදුරුවන්ට ඇති වුණ මිත්‍යා දෘෂ්ටියක්. විශේෂයෙන්ම මේ සූත්‍රය පිළිබඳව මේ සූත්‍රයේහි ප්‍රධාන කරුණු පිළිබඳවත් සූත්‍රය පිළිබඳවත් මේට පෙරත් අපි යම් යම් අවස්ථාවලදී සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් යමක සූත්‍රය එදා කාලේදී සරියුත්තරුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේහි වැඩ ඉන්න කාලේදී සරියුත්තරුන් වහන්සේගේ ඒ සමග සිදු වුණ සංවාදයක් හැටියටයි අපට දකින්න පුළුවන්කම තිබෙන්නේ. ඒ කාලෙදී මේ යමක කියන හාමුදුරුවන්ට මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. කොහොමද ඒක දක්වන්නේ? ඒව රූපම් පාපකං දිට්ඨිගතං uppannං හෝති. මෙබඳු වූ පාපී වූ දෘෂ්ටිගතකයක් ඉපදුනා. පාපී වූ දෘෂ්ටියක් ඉපදුනා. කොහොමද? යථා කීනාසෝ බික්ඛු උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ යතහ කීනාසෝ බික්ඛු උච්චිජ්ජති සිඳෙනවා විනස්සති විනාශයටපත් වෙනවා පරම්මරණ මරණයෙන් මතුව නහෝති ඇත්තේ නැහැ. එතකොට මේ ක්ෂීනාශ්‍රව භික්ෂුන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේ මරණින් මත්තේ උච්චිජ්ජති සිඳිලා යනවා විනස්සති විනාශයටපත් වෙනවා නහෝති ඇත්තේ නැහැ. එතකොට රහතන් වහන්සේ මරණින් මත්තේහි නැහැ කියන මරණින් මත්තේ සිඳී යනවා කියලා මරණින් මත්තේ වෙන්නේ නැහැ කියලා දේ තමයි මේ යමක හාමුදුරන්ට ඇති වුණ මිත්‍යා දෘෂ්ටිය බවට පත්වන්නේ. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය යමක හාමුදුරන්ට ඇතිවන්නේ ඒ බුද්ධ දේශනාවක්ම වැරදි විදිහට ගැනීම නිසා. ඒ නිසා අද කාලය තුලදී ඇතැම් අය තම තමන්ට අවශ්‍ය විදිහට ධර්මය ප්‍රකාශ කරන්නට යනකොට ඇතැම් අය කියනවා තම තම නැනපමණින් ධර්මය දැනගන්නට අවශ්‍යයි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොයිම අවස්ථාවකදීවත් ඉඩ ප්‍රස්තාවක් සැලසුවේ නැහැ
තම තම නැනපමණින් ධර්මය දැනගන්නට, තම තම නැනපමණින් ධර්මය දැනගෙන කියන්නට ලෝකෙට. අපි ධර්මයක් කිව යුතු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මිසක තම තමන්ගේ නුවණේ ප්‍රමාණයට, තම තමන් දැනගත්ත ප්‍රමාණයට කිව යුතුයි කියලා න්‍යායක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි ධර්මයේ පිළිබඳව කතා කරනකොට, ධර්මයේ උද්දීපනය කරනකොට භාග්‍යතුන් වහන්සේගේ භාෂිතයම, බුද්ධ භාෂිතයම උද්දීපනය කළ යුතුයි. ඒ නිසා මේ යමක හාමුදුරුවන්ටත් දැන් මේ ඇති වුණ වැරදි දෘෂ්ටියක්, වැරදි දැකීමක් ඇති කරගත්ත යමක හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාටත් නැතිනම් එදා සමාජය තුළදී මේ පිළිබඳව කතා කළා. මේ සීනාශ්‍රවයන් වහන්සේ නැතිනම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඇත්තේ නැහැ කියන කරුණ පිළිබඳව. එතකොට දැන් අපි දන්නවා, අපිත් හඳුනාගෙන තියෙනවා, අපිත් කල්පනා කරනවා, අපිත් කතා කරනවා රහතන් වහන්සේ මරණින් මත්තේහි උපදින්නේ නැහැයි කියලා. එතකොට දැන් මේ පවතින්නේ මිත්‍යා දෘෂ්ටියක්ද? මෙන්න මේක තමයි යමක සූත්‍රයේ තුල අපිට පැහැදිලි කරගන්නට තිබෙන ප්‍රධානම කරුණ බවට පත්වන්නේ. එතකොට දැන් යමක හාමුදුරුවෝ මේ මිත්‍යා දෘෂ්ටිය කියනකොට අනිත් භික්ෂුන් වහන්සේලාත් මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දැනගත්තා. මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව දැනගෙන යමක හාමුදුරුවන්ට මේ කරුණ පිළිබඳව එදා හිටපු භික්ෂුන් වහන්සේලා පැහැදිලි කළා. යමක හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා යමක හාමුදුරුවන්ට කියනවා, හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා මේ විදිහට ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා කියලා කියනවා නම් ඒක ඔබ ඒ විදිහට කියන්නට එපා. ඒක වැරදි. භාග්‍යතුන් වහන්සේ ඒ බඳු වූ දේශනාවක් දේශනා කරලා නැහැ. ඒ බඳු වූ දේශනාවක් දේශනා කළා කියලා කියනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට කරන අභ්‍යක්ඛායනයක්. ඒ කියන්නේ වරදවාගෙන භාග්‍යතුන් වහන්සේට කරන දොස් නැගීමක් ඒක. එනිසා භාග්‍යතුන් වහන්සේට මේ ඒ විදිහේ දෙයක් කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේක කියන්නට එපා. දැන් මෙතනදී බලන්නකෝ වැරදි විදිහට දෙයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා හෝ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය වරදවාගෙන ප්‍රකාශ කිරීම සැලකුවේ බුදුරජාණන් වහන්සේට අසත්‍යයෙන් කරන චෝදනාවක් හැටියට. මා උසෝ යමක එවං අවච මා භගවන්තං අබ්භාචික්කේ. යමක ඔබ මේ විදිහට කියන්නට එපා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නට එපා. මා භගවන්තං අබ්භාචික්කේ කියලා කියනවා. එතකොට නහි භගවතෝ අබ්බක්ඛාන. භාග්‍යතුන් වහන්සේට මේ විදිහට අභූතයෙන් දොස් කියන එක, චෝදනා කරන එක සුදුසු දෙයක් නෙමෙයි. නහි භගවා එවං වදෙය. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරන්නේ නැහැ. කීනාසෝ බික්කු කායස්ස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ. ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ සිඳිලා වෙනසිලා නැති වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ මෙබඳු වූ ප්‍රකාශනයක් කොයිම අවස්ථාවකදීවත් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා මෙහෙම කියන්නට එපා කියලා මේ අනිත් හාමුදුරුවරු, එකට හිටපු කල්යාණ මිත්‍ර හාමුදුරුවරු යමක හාමුදුරුවන්ට කියා දුන්නා. යමක හාමුදුරුවන්ට පැහැදිලි කළා. එහෙම පැහැදිලි කරද්දිත් යමක හාමුදුරුවෝ එවම්පිකෝ ආයස්මා යමකෝ තේහි බික්කුයි උච්චමානේ තතේව තම් පාපිකං දිට්ඨිගතං තාමසා පරාමස්ස. තාමසා පරාමස්ස කියනවා මේක බොහොම දැඩිව පරාමර්ශණය කරගෙන හිටියා. අබිනිවිස්සවෝ හරති. ඒකට ප්‍රවිෂ්ඨව, ඒ කියන්නේ ඒකට පිවිස ව්‍යවහාර කළා නැතිනම් ඒක දැඩිව අල්ලගෙන, ඒක දැඩිව ග්‍රහණය කරගෙන, ඒ මත පිහිටා ඉඳගෙන මේ නැවත නැවතත් ඒ දෘෂ්ටියම ප්‍රකාශ කරගෙන ගියා. ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ ඇත්තේ නැහැ, උපදින්නේ නැහැ කියන මේ මතවාදයම ප්‍රකාශ කරගෙන ගියා. එතකොට මේ විදිහට ප්‍රකාශ කරගෙන යනකොට අර හාමුදුරුවරුන්ට බැරි වුණා යමක හාමුදුරුවන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න. හාමුදුරුවරුන්ට නොහැකි වුණා යමක හාමුදුරුවන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ අතකෝතේ බික්ඛු උට්ඨායාසනා යේනායස්මා සාරිපුත්තෝ තේන උපසංකමේසෝ. මේ විදිහට කරුණු පැහැදිලි කරලා දෙන්න බැරි වුණාම අර හාමුදුරුවරු පසුව සරියුත්තරුන් වහන්සේ ළඟට එළඹුණා. සරියුත්තරුන් වහන්සේ ළඟට එළඹිලා සරියුත්තරුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය කිව්වා. අවත් සාරිපුත්‍රයන් වහන්සේ යමක හාමුදුරුවන්ට මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටියක්, වැරදි අදහසක්, වැරදි දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. උන්වහන්සේ විසින් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ, රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා, මරණින් මත්තේ නැහැ, සිඳීමට යනවා, නැති වෙලා යනවා කියලා කියනවා.
මේ පිළිබඳව අපි කරුණු පැහැදිලි කළා. නමුත් යමක හාමුදුරුවෝ ඒක තේරුම් ගන්නේ නැහැ කියලා කරුණු පැහැදිලි කරනවා. එතකොට දැන් සරියුත්තරුන් වහන්සේ ධර්ම සේනාධිපතීන් වහන්සේනේ. දැන් යම්කිසි උපද්‍රවයක් ඇති වුණාට පස්සේ ඒ උපද්‍රවය සාමාන්‍ය ගමික රැකවලුන් විසින් සංසිඳවන්නට නොහැකි වූ කල්හි රජුරුවන්ගේ සේනාධිපතීන්ට කියනවා වගේ ඒ ප්‍රශ්නය පිළිබඳව එදා දෘෂ්ටිය නිසා උපන් මේ ප්‍රශ්නය සංසිඳවන්නට බැරි වෙනකොට ධර්මසේනාධිපතීන් වහන්සේ සමීපයටම ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලා දැනුවත් කළා මෙන්න මේ වගේ මිත්‍යා දෘෂ්ටියක් වැඩෙනවා නැතිනම් මෙබඳු මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙනවා කියලා. එතකොට සරියුත්තරුන් වහන්සේ තුන්හි භාවයෙන් ඒක ඉවසුවා ඒක අහගෙන හිටියා. එතකොට මේක සරියුත්තරුන් වහන්සේට ආරාධනා කළා ගිහිල්ලා යමක හාමුදුරන්ට මේ කරුණ කියා දෙන්නට කියලා. ඒක සරියුත්තරුන් වහන්සේත් ඉවසාගෙන හිටියා තුන්හි භාවයෙන් නිශ්ශබ්ද භාවයෙන් ඉවසුවා. ඊට පස්සේ අතකෝ ආයස්මා සාරිපුත්තෝ සායන්න සමයම් ප්‍රතිසල්ලානා උට්ඨිතෝ හවස් කාලෙදී පිළිසලමින් නැගී ඉඳලා ඒ ධ්‍යාන සුඛයෙන් නැගී ඉඳලා ඊට පස්සේ යමක හාමුදුරුවන් කරා එළඹුණා. යමක හාමුදුරුවන් කරා එළඹිලා සම්මෝදි ගියපු ගමන් මේ ගැන අහන්න ගියේ නැහැ. සම්මෝදි සතුටුණා සිහිකට යුතු කතා කළා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගියපු ගමන්ම අපි කාරණාවක් කතා කරන්නේ නැහැනේ සුව දුක් ਵਿਚාරලා සිහි කළ යුතු සතුටු වේ යුතු කතා කරලා ඒ විදිහට කතා කළා. ඊට පස්සේ පැත්තකින් ඉඳගෙන යමක හාමුදුරුවොත් එක්ක මේ සාකච්ඡාවකට සූදානම් වුණා. ඊට පස්සේ ඇහුවා සත්‍යං කිරාවුස් වැවැත්නේ ඇත්තද ඔබට මෙබඳු වූ පාපී දෘෂ්ටියක් ඇති වෙලා තියෙන්නේ මේ ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ මරණින් මත්තේ ඇත්තේ නැහැ සිඳිලා යනවා කියලා ඔබට මෙබඳු වූ මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. ඊට පස්සේ මේ යමක හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මට හිතෙන්නේ ක්ෂීණාශ්‍රව භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ උපදින්න විදිහක් නැහැනේ. එවංච කෝහං ආවසෝ භගවතා ධම්මං දේශිතං ආජානාමි මම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දන්න විදිහට නම් මේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මරණින් මත්තේ ඇත්තේ නැහැ කියලා මේ තමන්ගේ මතය තමන්ගේ වාදය සරියුත්තරුන් වහන්සේට කිව්වා. ඊට පස්සේ සරියුත්තරුන් වහන්සේ ඒක හරි හෝ වැරදි වශයෙන් කියන්නට ගියේ නැහැ. ඒ මතය හරි හෝ වැරදි වශයෙන් කියන්න ගියේ නැහැ. මොකද යමක හාමුදුරු දැඩිවර දෘෂ්ටිය පරාමර්ශණය කරගෙන ඉන්නවා. ඒ නිසා මේ සරියුත්තරුන් වහන්සේ තේරුම් ගත්ත මේක කියන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි උන්වහන්සේගේ කරුණ ගැන කතා කරනවට වඩා ධර්මදේශනා ස්වරූපයෙන් උන්වහන්සේට මේ කරුණ පැහැදිලි කරලා වක්‍රව පැහැදිලි කරලා දෙනවා නම් උන්වහන්සේ තේරුම් ගනීවි කියලා. ඊට පස්සේ තන් කිම් මඤ්ඤසියවසෝ එවත්නි ඔබ මොකද හිතන්නේ මොකද කල්පනා කරන්නේ? අවසෝ යමක එවත් යමක කියන ඔබ මොකද හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං. රූපය නිට්ටයද අනිත්‍යද? මේක තමයි රූපං නිච්ඡං වා අනිච්ඡං. රූපේ නිට්ටයද අනිත්‍යද? එතකොට අනිච්ඡං අවසෝ එවත්නි රූපය අනිත්‍යයි. යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති යමක් අනිත්‍ය නම් ඒක සැපද ඒක දුකද? දුක්ඛං අවසෝ. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යමක් ඒ දුකයි නම් විපරිණාම ධම්මං විපරිණාමයටපත් වෙනවා නම් කල්ලන්නුතං සමනුපස්සිතුං ඒතං මම ඒ පිළිබඳව සුදුසුද බලන්න ඒතං මම ඒක මගේ දෙයක් හැටියට ගන්නට ඒසෝ හමස්මි ඒ මම කියලා දකින්නට ඒසෝ මේ අත්තාති ඒ මගේ ආත්මයයි කියලා දකින්නට සුදුසුද නොහෙතං අවසෝ එවත්නි ඒක සුදුසු නැහැ කියලා යමක හමුදුර උත්තර දෙනවා. එතකොට මේක ඊටාම වැදගත් කරුණක්. මේක බුදුරජාණන් වහන්සේ නොඑක් අවස්ථාවල අපිට මේ කන්ද සංයුක්තයේ තුල සහ ඊට පස්සේ සලායතන සංයුක්තයේ තුලත් බොහෝ තැන්වල අපිට දකින්නට ලැබෙන ධම් න්‍යායක් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තමයි රූපං නිච්ඡං වා අනිච්ඡං කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහන එක. ඒකම තමයි සරියුත්තරුන් වහන්සේ මේ වෙලාවේදීත් අහන්නේ යම කාමදුරුන්ගෙන් රූපං නිච්ඡං වා අනිච්ඡං. රූපේ කියන එක නිට්ටය හෝ
අනිත්‍ය වූවක්ද කියලා. එතකොට රූපය අනිත්‍යයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු ලබා දෙනවා. එතකොට අපි මීට පෙර කතා කරලා තියෙනවා මේ ඇයි නිච්ච අනිච්ච කියන මේ වචන දෙක පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ දැන් නිච්ච කියලා කියන්නේ ඇයි අනිච්ච කියලා කියන්නේ ඇයි? නිට්ටයයි කියලා කියන්නේ මොකද්ද අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද කියන එක. එතකොට මොකද සමහර වෙලාවට අපි දන්නවා මේ වචන සමගත් ඇතැම් වෙලාවට යම් ප්‍රශ්න යම් ගැටලු තැන් අද දවස වෙනකොට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඉච්ඡාව නැතිනම් කැමැත්ත ඉෂ්ට නොකරන නිසා තමයි ඒකට අනිච්ච කියලා කියන්නේ කියලා ඇතැම් වෙලාවට ඒකට මේ අර්ථකථන සපයන්නට පවා ඇතැම් වෙලාවට උත්සාහ ගන්නවා. නමුත් හොඳටම මේ සූත්‍රය බලනකොටත් පැහැදිලි මේ කියන්නේ කුමන අර්ථයක්ද කියන එක. මොකද දැන් අනාත්මය ගැන කතා කරනකොට අහන්නේ යම් පනනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. යම් දෙයක් තියෙනවා නම් ඒක දුකයි, ඒ වගේම යම් විපරිණාම ධර්මයක්, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. අනිත්‍ය ලක්ෂණය තමයි විපරිණාමයටපත් වීම කියන දේ අනිත්‍යයට අයිති වෙන ලක්ෂණයක්. එතකොට යම් දුකක් තියෙනවා නම් යමක් විපරිණාම ධර්මයක් නම් අන්න ඒක ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියලා නෑහන්නේ. එතකොට නැතිනම් එතන අනිත්‍ය අතහැරුණොත් එහෙම එතනදී දැන් ගැටලුවක් තියෙනවා. එතකොට දැන් අනිච්ඡං යම්පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. යමක් අනිත්‍යයි දුකයි විපරිණාම ධර්මයි. නැතිනම් විපරිණාමයට පත්වන ස්වභාවයෙන් යුක්තයි. මෙන්න මේ වචන ටික ඊටාම වැදගත් වෙනවා අපිට තේරුම් ගන්නකොට ධර්මයේ පිළිබඳව විශ්ලේෂණය කරගන්නකොට. අනිත්‍ය දුක්ඛ සහ විපරිණාම ධම්ම. මොකද දැන් විපරිණාම ධම්ම කියන වචනේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය කියන වචනේ දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට අනිත්‍ය සහ විපරිණාම ධම්ම කියන එක අතර තියෙන වෙනස්කම මොකද්ද? ඇයි මේක දෙකක් විදිහට දක්වලා තියෙන්නේ? මෙන්න මේ බඳු කරුණු පිළිබඳව තියෙන නොසලකිලිමත් කමක් නිසා තමයි ඇතැම් වෙලාවට කෙනෙක් මේ කරුණු ආරම්භය මේ කියන්නේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති කමක් ගැන වෙන්නට ඇති කියලා හිතාගෙන මේ පස්සෙන් යන්නේ. ඒ නිසා නමුත් මෙතනදී අනිත්‍යයි කියලා කියනකොට උත්පාද සහ වැය ස්වභාවය. ඒ කියන්නේ හටගන්න බව සහ නැතුව යන ස්වභාවය. අපි දන්නවා හටගන්නේ කුමක් නිසාද? හේතු නිසා හටගන්න බව. හේතු නැතිවීමෙන් වැය වී යන ස්වභාවය. මෙන්න මේ උත්පාදය සහ වැය තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම භික්ෂුන් වහන්සේලාට පෙන්වලා දෙන්නේ. අපි ඒකට කියන ස්කන්ධයන්ගේ උදේවැය දැකීම, ආයතනයන්ගේ උදේවැය දැකීම කියලා මේ විදිහට අපි කතා කරනවා. එතකොට ඇස ඉපදුනා නම් ඇස ඉපදුනේ මෙන්න මේ විදිහට මේ හේතු ටික නිසා. ඇස නැති වෙන්නේ මෙන්න මේ හේතු ටික නැතිවීම තුලින් කියලා අපි දකිනවා නම් රූපය හටගත්තේ මේ හේතු ටික නිසා. රූපේ නැති වෙන්නේ මේ හේතු ටික නැතිව යෑමෙන්. අපි දන්නවා නම් අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ධර්මතා ටික තිබුණ නිසා හටගත්තා. මේ ධර්මතා ටික තිබුණ නිසා රූපය හටගත්තා. එතකොට මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේක නැතුව යනවා. ඇහැ රූප චක්කු විඥාන කියන තුන්දෙනාගේ එකතුව නිසා මේක හට ගන්නවා. මේ තුන්දෙනාගේ බිඳී යන බව නිසා මේක බිඳී යනවා. අපි මේක දන්නවා නම්, දකිනවා නම් අන්න ඒ කෙනාට පේනවා මේක හට ගන්න බව සහ වැයව යන ස්වභාවය. එතකොට මේ දෙකට වඩා මොකද්ද විපරිණාම ධර්මයේ තියෙන ස්වභාවය? මේකත් අනිත්‍ය ලක්ෂණයක්. විපරිණාම ධර්මයේ කියන එක. මොකද විපරිණාමයක් අර රූපය තුල विद्यමානයි. අපිට රූපය තුළ විපරිණාමයක් विद्यමානයි. ඒ විපරිණාමය කියන එක ආකාර දෙකකින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද්ද විපරිණාමයේ ආකාර දෙකකින් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ? අපිට පවත්නා දේ වෙනස් වෙන ස්වභාවයක් දකින්න පුළුවන්කම ලෝකයේ තුල තියෙනවා. පවත්නා ධර්මයන්ගේ වෙනස් යන ස්වභාවය දකින්න පුළුවන්කමක් තියෙනවා. කොහොමද පවත්නා ධර්මයන්ගේ වෙනස් යන ස්වභාවය කියලා කියන්නේ? පවත්නා ධර්මයන්ගේ වෙනස් යන ස්වභාවය තමයි අපිට ලෝකයේ දි รา යන බව සහ වෙනස් වෙන ස්වභාවය තුල දකින්න පුළුවන්. එදා දැක්කට වැඩිය අද දකින්න කෙනාගේ වෙනසක් අපිට දකින්න පුළුවන්කම තියෙන රූපය තුලින්. එදා දැකපු දෙයට වඩා අද දකින්න දේ වෙනස් වෙලා පරණ වෙලා වගේ අපිට පේන්නේ. අන්න ඒක තමයි අපි සම්මුතිය තුළ අපි සාමාන්‍යයෙන් අපි දකින විපරිණාමය කියන දේ. ඒ විපරිණාමය කියන්නේ එදා දකින්න දේ අදත් දැක්ක කියලා නෙමෙයි. එතකොට ඒකේ යථාර්ථයක් වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? අද අලුතෙන්ම රූපයක් අපි ඇහෙන් දකිනකොට එදා අපි ඉතුරු කරගත්ත රූප සංඥාවට හිතෙන් ආදේශ කරලා බලනවා නම් අපිට පේනවා එදා තිබුණ එක අද මේ විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා.
දැන් අද දැකලා තියෙන්නේ එදා තිබුණ දේ නෙමෙයි. අද දකින්නේ දැන් මේ මොහොතේන රූපේ. ඒකනේ යථාර්ථය. මේ මොහොතේ හැටෙන පාට ටික වර්ණ සටහන තමයි මේ මොහොතේ දකින්නේ. හැබැයි අපි හිතෙන් අර රූප සංඥාව ආදේශ කරලා බලනකොට නෑ එදා තිබ්බට වැඩිය මේක වෙනස් වෙලා. දැන් මේක පරණ වෙලා. එතකොට අපිට ඒකේ වෙනස් වීමක් පේනවා. අන්න ඒකට කියනවා විපරිණාම සැහැවි කියලා. වෙනස් වීමට භාජනය වෙලා කියලා එක. ඒකට මේ සම්මුතිය තුළ පවතින විපරිණාමයක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි සම්මුතිය තුළ තිබෙන විපරිණාමයේ වගේම ඒ රූපයේ තියෙනවා එක මොහොතක හටගත් රූපේ උනත් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. විපරිණාමයක් තියෙනවා. මොකද ඒ රූපය හැම වෙලාවකදීම මේ ආයතන ටික ඇතිකල්හි හටගත්ත දෙයක්. ඒකට පවතින්න පුළුවන්කම තියෙන්නේ ප්‍රසාද රූපය පවතින තාක් කාලයක් පමණයි. ප්‍රසාද රූපය පිළිබඳව එතකොට රූපය පේන්නේ ප්‍රසාද රූපයට ස්පර්ශ වුණයින් පසුව එතනට සිතක් යොමු වුණාට පසුව තමයි පෙනීම කියන මේ කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ. එතකොට මේ ධර්මතා ටිකේ හට ගැනීම සහ වැයවීම වන තැනක එතනක් තියෙනවා රූපයේ තියෙන විපරිණාමයක්. මොකද පළවෙනි මොහොතේ ඇහැට රූපය ගැටුණා. එතකොට ඒ තමයි ඇසට රූපයේහි තිබෙන එකතු වීම දැනගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. අන්න ඊට පස්සේ තමයි ඒ පිළිබඳව හිතින් ආවර්ජනා කරලා එතනට සිත යොමු වෙලා අපිට රූපේ දැනගන්නට පුළුවන්කම තිබුණේ. එතකොට ඒ මොහොතක් වශයෙන්ොත් ඒ ධර්මයන්ගේ වෙනස් වීම තිබෙනවා. ඒක බොහොම එක මොහොතක සිද්ධ වෙන නැතිනම් චිත්තක්ෂණික වශයෙන් සිදුවන විපරිණාමයක් ඒ තුල දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ විපරිණාමය අර සම්මුති වශයෙන් අපි කතා කරන බොහෝ කාලයක් තිස්සේ සිදුවන දෙයක් නෙමෙයි. මේ හට ගැනීම සහ වැයවීම කියන දෙක අතරතුර සිදුවන ඒ වෙනස්ව යන ස්වභාවය. හට ගැනීම සහ වැයවීම කියන දෙක අතරතුර සිදුවන වෙනස් වීම කියන ස්වභාවය. ඒ වෙනස් වීම නිසා තමයි පින්නතුනේ ඒ රූපේ නැතිවීම පේන්නේ. වෙනස් වීමක් නැතිව ඒ රූපයේහි වෙනස් වීමක් මේ නැතුව යෑමක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා විපරිණාම ධර්මයක් කියලා කියනවා. දැන් එතකොට අපිට මෙතනදී විශේෂයෙන්ම අපි වටහාගත යුතු දේ තමයි මේ කතා කරන්නේ රූපයේහි තියෙන අනිත්‍යතාවය. රූපයේ තියෙන අනිත්‍යතාවය. එහෙම නැතුව මේ කතා කරන්නේ අර අම්මා තාත්තා, ගෙවල් දොරවල්, කැමැති දේවල්, අකමැති දේවල්. මෙන්න මේ ධර්ම ගැන කතාවක් නෙමෙයි. මේ කියන්නේ රූපයේ අනිත්‍යතාවය. රූපයේ අනිත්‍යතාවය කියනකොට ඔබ ගත යුතු වෙන්නේ ඇසට නම් වර්ණ රූපේ, කනට නම් ශබ්ද රූපේ, නාසයට නම් ගන්ධ රූපය, දිවට නම් රස රූපය, කයට නම් පොට්ටබ්බ රූපය. රූපයේහි අනිත්‍යතාවය ගැන කතා කරනකොට ඔබ ගත යුතු වෙන්නේ ඒ රූපය තුල. ඇහැට නම් වර්ණ රූපේ නම් මේ කතා කරන්නේ පින්නතුනි වර්ණ රූපය ඇතුළත කිසිම තැනක ඇත්තේ නැහැ අම්මා තාත්තා හෝ කැමැති අකමැති බවවල් හෝ වර්ණ රූපය තුල ඇත්තේ නැහැ. වර්ණ රූපය කියලා කියන්නේ මේ මොහොතේ ඔබේ ඇහැට පැමිණෙන වර්ණ සටහනක්, වර්ණ නිමිත්තක්. එතකොට ඒ ඇසට පැමිණෙන වර්ණ සටහන ඊයේ තිබ්බ පාට ටික නෙමෙයිනේ මේ අද පේන්නේ. දැන් මේ වස්තුවට පතිත වෙලා ඇහැට ආපු පරාවර්තිත ආලෝකයක්. නැතිනම් ඡායාවක්, නැතිනම් ප්‍රතිබිම්බයක් තමයි අපිට පේන්නේ. එතකොට ඒක මේ කලින් ඉඳලා ගොඩ කාලයක් තිස්සේ තිබුණ දේවල් එහෙම නෙමෙයි. එතකොට අපිට පේනවා ඒක පෙර නොතිබී ආපු දෙයක්, ඉතුරු නැතුව මේ මොහොතේ නැති වෙලා යන දෙයක්. දැන් ඔබේ ඇහැට එන මේ පාට ටික ආය අනාගතයට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එතකොට එහෙනම් රූපේ හැකියාව මොකද්ද? මොහොතින් මොහොත හටගෙන නැති වෙලා යන එක තමයි ඒකේ තියෙන ස්වභාවය. එතකොට දැන් ඔය හටගෙන නැති වෙලා යන රූපය ඇතුලේ කැමැත්ත අකමැත්ත නැහැ. කැමැත්ත අකමැත්ත නැහැ. කැමැත්ත ඉෂ්ට කරනවද නැද්ද කියන දේවල් මෙතෙන්ට අදාළම නැහැ. මොකද මෙතන කැමැත්ත අකමැත්ත ගැන කතාවක් නෙමෙයි. සමහර වෙලාවට මේ කරුණු පිළිබඳව කතා කරන්නට යනකොට මේ කරුණු අනුසාරයෙන් ගෙනහැර දක්වන තර්කානුකූලව අර සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳව ගැඹුරට කරුණු කාරණා විමසීමක් නැති කෙනෙකුට හිතා ගන්නට බැරි වෙන විදිහට. ඒකයි තියෙන ලොකුම ගැටලුව. දැන් යදනිච්ඡන් තන් දුක්ඛන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙමයි. එතකොට දැන් ඒ දුකයි කියන එක ගැන විවරණය කරන්නට ගිහිල්ලා අනිත්‍ය නිසා දුක එනවා කියන එකේදී මේ අනිත්‍ය වැරදි කියන ගේන තර්කයක් තමයි
දැන් ඔබ අල්ලපු ගෙදර මිනිස්සයත් එක්ක අමනාපෙන් තරහෙන් ඉන්නවා. අල්ලපු ගෙදර මිනිස්සයාගේ තාප්පේ කඩාගෙන වැටෙනවා. එතකොට දැන් ඔබට සතුටුද දුකද? එතකොට ඔබට දැන් ඒ ගැන සතුටක් තියෙනවා. එතකොට ඒ සතුට තියෙන්නේ මොකද්ද? අර තාප්පේ අනිත්‍ය වුණා. දැන් ඒ අනිත්‍ය එතකොට ඔබට සතුටක් ගෙනාවනේ. තව විදිහකින් කියන ඔබට ඔළුවේ කැක්කමක් තියෙනවා. මේ ගොඩක් වෙලාවට ඔය කතාව කතා කරන අය මතක් කරන උදාහරණ මේ අපි මතක් කළේ. ඔබට ඔළුවේ කැක්කමක් තියෙනවා. ඔළුවේ කැක්කුම දැන් නැති වෙලා යනවා. ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණා. ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණාම දැන් සැපද දුකද? එතකොට ඕන කෙනෙකුට හිතෙනවා ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණාම දැන් ඒක හොඳයිනේ, ඒක සැපයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද එහෙනම් කියලා අහනකොට යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. එතකොට දැන් ඔළුවේ කැක්කුම හොඳ වෙන අනිත්‍ය ඔබට දුක් වෙලා නැතුව සැප වෙලානේ. එතකොට ලෝකේ සමහර දේවල් අනිත්‍ය වෙනකොට සැපයි, සමහර දේවල් අනිත්‍ය වෙනකොට දුකයි කියලා ඔය විදිහේ තර්කණයක් ඉදිරිපත් කරනවා. ඔය විදිහේ තර්කණයක් ඉදිරිපත් කරනවා. එතකොට අර ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති වුණොත් කෙනෙක් මොකද්ද හිතෙන්නේ? ඇත්තනේ සමහර දේවල් නැති වෙනකොට දුක් වෙලා, සමහර දේවල් නැති වෙනකොට අපි සතුටු වෙලා, පිළිකාවක් තිබිලා හොඳ වුණාම පිළිකාව අනිත්‍ය වුණොත් අපි ඒක හොඳයි, අපි ඒක සතුටු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති වෙන ඕනම කෙනෙක් හිතනවා අනිවාර්යෙන් මේක ඇත්ත. මෙච්චර කාලයක් එහෙනම් අපි මේ විදිහට අනිත්‍ය දේ දුකයි කී හිටියට මේ අවබෝධයක් නැතුව තමයි කතා කරලා තියෙන්නේ කියලා අර වැරදි දෘෂ්ටි අල්ල ගන්නවා. අපි තේරුම් ගන්නට අවශ්‍යයි බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් නිර්වාණය ඉලක්ක කරගෙන දේශනා කරන අනිත්‍යතාවය නැතිනම් අනිත්‍ය ප්‍රතිසංයුක්ත බව දේශනා කරනකොට තියෙන දෙයක නැති වෙන බව දකින්න පෙන්වුවේ නැහැ. තියෙන දෙයක මේසේ අනිත්‍යයි, ජේතවනාරාමේ නිට්ටයද අනිත්‍යද, මේ ඉන්න මිනිස්සු නිට්ටයද අනිත්‍යද, මේ ඉන්න හාමුදුරුවරු නිට්ටයද අනිත්‍යද, මේ විදිහට පුද්ගල භවකින් හෝ ද්‍රව්‍යාත්මකව හෝ අනිත්‍යතාවයේ පිළිබඳව වෙනම දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෑම අවස්ථාවකදීම රූපය නිට්ටයද අනිත්‍යද කියන එකයි. එතනදී රූපය කියලා කියන්නේ ඇසට නම් පැමිණෙන වර්ණ රූපයේහි අනිත්‍යතාවය දකින්න. වර්ණ රූපය අනිත්‍යයි නම් ඒ අනිත්‍ය ධර්මයේම දුකයි කියලා දේශනා කළා. ඇයි අනිත්‍ය ධර්මයේ දුකයි කියලා කිව්වේ? දුක පිළිබඳවත් අපිට විවරණයක් කරනවා. දුකයි කියලා කියන්නේ මගේ හිතට හරි දුකයි කියලා අපි හිතේ තියෙන දුක නෙමෙයි. දුකයි කියලා කියන්නේ මේ හිතේ තියෙන දුක නෙමෙයි. ක කියන්නේ ක්ෂය වීම අර්ථයෙහි නැතිනම් පහත් අර්ථයෙහි යෙදෙන පදයක්. දු කියන උපසර්ගය පහත් නින්දිත අර්ථයෙහි යෙදෙන උපසර්ගයක්. එතකොට දුක්ඛ කියන මේ පදයෙන් කියන්නේ පහත් අර්ථයෙන් සහ ක්ෂය වීම අර්ථයෙහි යෙදෙන පදයක් විදිහට. එතකොට මේකෙන් හැම වෙලාවකදීම කියන්නේ අනේ මට හරි දුකයි කියලා කියන වේදනාව ගැන නෙමෙයි. හිතට දැනෙන දුකවත්, කයට දැනෙන දුකවත් විතරක්ම නෙමෙයි දුක්ඛ කියන මේ පදයෙන් කියන්නේ. නිසා යදනිච්ඡං තන් දුක්ඛං කියලා කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කියන්නේ මට හරි දුකයි කියලා කියන දුක නෙමෙයි. එහෙනම් එතන දුක කියන්නේ මොකද්ද? එතන කියන්නේ දුකයි කියලා පින්නතුනේ යම් කිසි දෙයක් හේතු නිසා සකස් වෙන ලක්ෂණය තියෙනවා නම් හේතු නිසා සකස් වෙන ලක්ෂණය තියෙනවා නම් ඒක දුක්ඛ ලක්ෂණයක්. ඇයි? හේතු නිසා නම් සකස් වෙන්නේ ඒක Tamanට අවශ්‍ය විදිහට ලෝකේ තියෙන්නේ ඒක නැති වෙලා යනවා. හේතු නිසා සකස් වෙන බවම දුක්ඛ ලක්ෂණයක්. හේතු නිසා සකස් වෙන බව. එතකොට හේතු නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා. පිළීම් අර්ථයක් තියෙනවා. හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. එතකොට මට ඕන විදිහට හැමදාම එකම රූපේ විදිහට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒක ඒ අනිත්‍ය ලක්ෂණය නිසාම එන දුක් ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය ලක්ෂණය ගැන අපි හඳුනාගත්ත දැන් මේක හේතු නිසා සකස් වන බවත් හේතු නැති වෙනකොට නැති වෙන බවත්. යද නිච්ඡන් තන් දුක්ඛං කියලා කිව්වේ. යමක් අනිත්‍ය නම් ඒකෙම තියෙනවා දුක්ඛ ලක්ෂණය. යමක් අනිත්‍ය නම් ඒකෙම තියෙනවා දුක්ඛ ලක්ෂණය. සැප වේදනාව කියන එක දුක්ඛ ධර්මයක් නෙමෙයි දැන්. ඇයි සැප වේදනාව දුක්ඛ ධර්මයක් කියලා කියන්නේ? සැප වේදනාවේ ඇතුලේ මට හරි දුකයි කියන දුකක් ඇත්තේ නැහැ. ඒ වුණාට සැප වේදනාව සංකතයි නේ. හේතු නිසා සකස් වෙන්නේ. එහෙනම් ඒක හේතු නැති වෙනකොට නැති වෙනවා. මට සැප වේදනාව කියලා එකක් තියාගෙන සදාතනික සැපෙන් ඉන්නවා කියලා අද දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ මේ කාම ධාතුව ඇතුලේ. ඒ නිසා මොකද්ද වෙන්නේ? සැපේ කියන දේත් මොහොතින් මොහොත හටගෙන නැති වෙලා යනවා.
ඒ නිසා මට ඕන විදිහට සැප උපද්ද ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා සැපයි කියන තැනක් තියෙනවා දුක්ඛ ලක්ෂණයක්. ඒ නිසා යදනිච්ඡන්තං දුක්ඛං කියනකොට අනිත්‍ය වෙන සෑම තැනකම තියෙන දෙයක් තමයි දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. එහෙම නැතිනම් දෙයක් මේ නැති වෙලා යනකොට මට හිතේ උපදින සතුට තිබුණා කියලා ඒකේ දුක්ඛ ලක්ෂණේ නෑ කියලා කියනවා එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැප වේදනාව කියන දේ තුලත් ඒ දුක්ඛ ලක්ෂණය තියෙනවා. මොකද ඒක සංකතයි. සංකත ලක්ෂණයෙන් එන දුක්ඛ ලක්ෂණය ඒ සෑම තැනකටම පොදුයි. ඒකයි තුන් භූමිය අනුවගිය මේ සියලුම ධර්මයෝ ඇතුළත් කරලා දක්වන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට නැතිනම් දුකට. එතකොට එතන අපි සැප විඳිනවා කියන ස්කන්ධ ටිකක් තියෙනවා නම් එතන තියෙන්නේ දුක තමයි. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි දුකයි කියලා දේශනා කරන්නේ හිතට දැනෙන මට හරිය දුකයි කියන තැනකින් නෙමෙයි කියලා. දැන් එතකොට අර තර්කණය එතනින් බිඳෙනවා. ඒ තර්කණය බිඳෙන්නේ අර ගොඩනගන තර්කය ඒගොල්ලෝ ගොඩනගන්නේ අනිත්‍ය වෙන දේ සැපයි කියලානේ. අනිත්‍ය වෙන දේ ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනකොට ඒක සැපයි කියලා. එතකොට දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව බලනකොට ඔළුවේ කැක්කුම් වල අනිත්‍යක් නෙමෙයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇසට ආපු වර්ණ රූපේ, කනට ආපු ශබ්ද රූපේ, මේ රූපයේ අනිත්‍යතාවය. එතකොට රූපේ හට ගැනීම සහ වැයවීම කියන දේ. එතකොට රූපේ හට ගැනීම සහ වැයවීම යම් තැනක තියනවා නම් ඒක වේදනාත්මකව කතා කරපු දෙයක් නෙමෙයි. ඒක කතා කළේ දුක්ඛ ලක්ෂණයකින්. නුවණින් අවබෝධ කරන්න තියෙන දුක. නැතිනම් ඒක විඳින්න තියෙන දෙයක් නෙමෙයි දුක්ඛ ලක්ෂණයකින් අවබෝධ කරන්න තියෙන දෙයක්. අන්නේ දුක්ඛ ලක්ෂණයෙන් ඒක අවබෝධ කරනකොට මොකද්ද වෙන්නේ? එතකොට එයා අනිත්‍ය දකිනවා දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගන්නවා. මේවා ලක්ෂණනේ වේදනා නෙමෙයි. ඒ නිසා දුක්ඛ ලක්ෂණයක්. එතකොට යදනිච්ඡං තන් දුක්ඛං කියන එක සාධාරණයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඇයි දුකයි කිව්වේ? විඳීම කියන දේ පදනම් කරගෙන නෙමෙයි. ඒක හේතු නිසා සකස් වුණා කියන අර්ථය පදනම් කරගෙන. ඒ හේතු නිසා සකස් වෙන නිසාම තමයි ඒකේ අනිත්‍යතාවය පේන්නේ. සාරවත් බවක් ආත්ම වශයෙන් සාරවත් බවක් ඒකේ පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පදනම් කරගෙන සරියුත්තරුන් වහන්සේ කුළු ගන්නනවා. නැතිනම් උන්වහන්සේට පැහැදිලි කරලා දක්වනවා යමක හඳුරන්නට මේ ප්‍රශ්නය විමසීම තුළින් රූපය නිට්ටයද අනිත්‍යද? රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියලා කියන්නේ රූපය කැමැතිසේ පවතින්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක තවදුරටත් ඉදිරියට අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ දේශනා කරන්නේ මොකද්ද? රූපය කියන දේ හටගෙන වැය වෙන ධර්මයක්. ඒ නිසා හටගෙන නිරුද්ධ වෙන රූපය මම කියලා ගන්න සුදුසු නැහැ. මගේ කියලා ගන්න සුදුසු නැහැ. මගේ ආත්මය කියලා ගන්න සුදුසු නැහැ. මේස අත්තාති කියලා කියනවා. මගේ ආත්මය කියලා ගන්නට සුදුසු නැහැ කියන අර්ථය. එතකොට ආත්මසාර වශයෙන් අසාරයි කියන අර්ථය. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ත. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියනවා. එතකොට මෙන්න මේ ත්‍රිලක්ෂණ ධර්මයේ විදිහටම රූපය පිළිබඳව අහනවා. වේදනාව පිළිබඳව අහනවා. සංඥාව පිළිබඳව අහනවා. සංස්කාරය පිළිබඳව අහනවා. විඥානය පිළිබඳව අහනවා. මේක නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් ඒක දුක් ලක්ෂණයෙන් යුක්තද නැද්ද? යමක් අනිත්‍ය නම් දුකයි නම් විපරිණාමයේ ස්වභාවය කොට පවතිනවා නම් ඒක මගේ කියලා ගන්න සුදුසුද? මම කියලා හිතන්න සුදුසුද? මගේ ආත්මය කියලා හිතන්න සුදුසුද? මේ විදිහට ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා යමක හාමුදුරුවන්ගේ. දැන් අර යමක හාමුදුරුවන්ගේ මිත්‍යා මතය පිළිබඳව කිසිම වචනයක්වත් මෙතනදී අදහස් කරන්නේ හෝ කතා කරන්නේ නැහැ. එතකොට යමක හාමුදුරුවන්ගේ තියෙන මිත්‍යා මතය පිළිබඳව කතාවක් නැතුව මෙතනදී කතා කරන්නේ කුමක් පිළිබඳවද? එකම එක දෙයක් පිළිබඳව. ස්කන්ධ පංචකයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික පිළිබඳව යමක හාමුදුරුවොත් එක්ක කරන සාකච්ඡාවක් විදිහට. එතකොට මේ විදිහට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳව දුක්ඛ ලක්ෂණය පිළිබඳව අනාත්ම ලක්ෂණය පිළිබඳව අහලා යමක හඳුරන්ගෙන් අහනවා නැවත තස්මාති හාවසෝ යමක එහෙනම් යමක ඔබ හිතන්නකෝ යම් කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං යම් කිසි රූපයක් තියෙනවා නම් අතීත රූපයක් අනාගත රූපයක් පච්චුප්පන්න වර්තමාන රූපයක් තියෙනවා නම් අජත්තං වා බහිද්ධාවා ආධ්‍යාත්මික රූපයක් තියෙනවා නම් බාහිර රූපයක් තියෙනවා නම් ඕලාරිකං වා සුකුමං ඕලාරික ආයතන ආයන රූප තියෙනවා නම් සුකුම රූප තිබෙනවා නම්
හීනං වා පනීතං හීනයයි සම්මත රූප තියෙනවා නම් ප්‍රණීතයයි ලෝකයා විසින් සම්මත රූප තියෙනවා නම් යම් দূරේ සම්තිකේවා යම් දුර වූ රූප තියෙනවා නම් යම් ළඟ වූ රූප තිබෙනවා නම් සබ්බං රූපං ඒ සියලුම රූප නේතං මම මගේ නෙමෙයි. නේතං මම කියලා කියන්නේ න ඒතං මම ඒ කිසිවක් න ඒතං ඒ කිසිවක් මම මගේ නෙවෙයි. න ඒසෝ හමස්මි. එතකොට ඒ රූපය වෙමි කියලා හැඟීමකට මේ මමයි කියලා හැඟීමකට ගොඩනගෙන දෙයක් හැටියට දකින්නේ නැහැ. ඇයි? දැන් රූපය කියන දේ බාහිර තියෙන බවට හමු වෙනවා නම් රූපය කියන දේ හිතන්නකෝ කැමැත්ත ඉෂ්ට නොකරනවා කියලා. රූපේ කැමැත්ත ඉෂ්ට නොකරනවා කියලා ඔබ දකිනවා. කැමැත්ත ඉෂ්ට නොකරනා වූ රූපය බාහිර තියෙනවා. එතකොට කැමැත්ත ඉෂ්ට නොකරන බාහිර රූපය තිබෙනකොට ඒ බාහිර තිබෙන රූපයට අනුව කැමැත්ත ඉෂ්ට නොකරන රූපේ දකින්න කෙනාම කවුද? ඒ රූපේ දකින්න මම මේ පැත්තේ ඉන්නවා. මට සාපේක්ෂව රූපේ තියෙන රූපයට සාපේක්ෂව මම ඉන්නවා. එතකොට හැම වෙලාවකදීම රූපය පිළිබඳව තමායයි හැඟීමක් පුද්ගලයෙකුට ගොඩනගෙනවා. රූපයක් ඇති බවට හම්බෙනකොටම එහි විඳින්නා හම්බෙනවා. එතකොට තමාගේයි ගත්ත රූප ලෝකේ හම්බෙනවා. එතකොට මේ දේවල් තුල ගොඩනගාගත්ත විඳින ආත්මයක් කියන සංකල්පනාව ඒ තුල ගොඩනගෙනවා. ඒ නිසා දැන් අපිට රූපය කියන එක හම්බෙනකොට බාහිර තියනවා කියලා හම්බෙන නිමිත්තම ප්‍රමාණවත් ඒක දකින්නා මේ පැත්තේ අපිට ගොඩනගෙන්නට. එතකොට රූපේ පිළිබඳව දේශනා කරනකොට එකයි නසෝ හමස්මි කියලා කිව්වේ මම වෙන්නේ නැහැ. රූපේ මම ඇත්තේ නැහැ. ඇයි රූපේ කියන දේ හටගෙන නිරුද්ධ වුණ දෙයක් නම් මේ මොහොතේ. දැන් මේක ගොඩක් වෙලාවට කිව්වහම කෙනෙකුට අර තේරුම් ගන්නට අපහසු වෙන්නේ මේ පිළිබඳව දකින්නේ බාහිරට වෙලා. මේ පිළිබඳව දකින්න අර එළියට වෙලා අර ද්‍රව්‍යාත්මක රූපේ දිහා බලාගෙන ඉන්නවා. එතකොට දැන් මේ මේසේ හටගත්තේ කොහොමද පෙර නොතිබී මේසේ නැති වෙන්නේ කොහොමද පෙර නොතිබී කියලා අර එළියේ තියෙන ද්‍රව්‍යාත්මක දේ ගැන බලාගෙන ඉන්නවා. මේ දේශනා කරන්නේ ද්‍රව්‍යාත්මක වස්තුව ගැන නෙමෙයි. ඒක තියනවද නැද්ද කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? මේ ඉන්ද්‍රියානුබද්ධ ලෝකයේ හටගන්න විදිහක්. ඒ කියන්නේ ඇහැට වර්ණ රූපයේ පැත්තුනේ. වර්ණ රූපයේ පැමිණීමක් නැත්නම් ඔබට එබඳු වර්ණයකින් යුක්ත හැඩයකින් යුක්ත මේසයක් ගැන කවදාවත් කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැට ආපු වර්ණ රූපයත් ඇහත් මේ මොහොතේ ආවේක පෙර නොතිබී හටගත්තා. ඒක ඉතුරු නැතුව නැති වුණා. එහෙනම් ඒ රූපය ඒක සකස් වුණ තැන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා නම් ඔබට කවදාවත් කලින් තිබුණ මේසෙ දැන් දකින්න කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කලින් තිබුණ මේසය කියලා එකක් අපිට දැන් දැනගන්න පුළුවන්. හැබැයි ඇහැට දකින්න බෑ. ඇහැට දකින්නේ මේ මොහොතේන වර්ණ සටහන විතරයි. දැකපු තැනක අපි හිතින් ආදේශ කරගෙන කල්පනා කරලා කලින් ඒව දැනගන්න පුළුවන්කම තියෙයි. හැබැයි දැන් දැනගන්න දේ එළියේ තියෙන රූපේ නෙමෙයි. අපි අර එළියට වෙලා බලාගෙන හිටියාම තමයි අපිට අර විදිහේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ඒකට දැන් මේ විදිහට සරියුත්තරුන් වහන්සේ අහනවා නේසෝ හමස්මි ඒ පිළිබඳව එහෙනම් මම වෙමි කියන හැඟීමක් ගොඩනගෙන්නේ නැහැ. ඒ රූපය හටගෙන නිරුද්ධ වෙන දෙයක් නම් එහෙනම් ඒ රූපය දැනගත්ත පුද්ගලයෙක් ඉන්නවා කියලා දෙයක් පනවන්න තැනක් හම්බ වෙන්නේ නැහැ. ඒක බොහොම ගැඹුරු කතාවක් සහ වෙනමම අපිට තව අමතර පැයක් විතර අරගෙන සාකච්ඡා කරන්නට පුළුවන් කතාවක් තමයි කොහොමද රූපයත් එක්ක වෙමි කියන හැඟීම හටගන්නේ. එතකොට වෙමි කියන හැඟීම තිබ්බහම කොහොමද පුද්ගල බව ගොඩනගන්නේ කියන කතාව. නමුත් මෙතනදී අපි ඒක ආදේශ කරගන්නේ නැහැ. එතකොට නමේසෝ අත්තාති මේ මගේ ආත්මයයි කියලා හැඟීමක් තියෙනවා නම් අන්න ඒ බඳු දැන් අර රූපේ විඳින කෙනෙක් මේ පැත්තේ ඉන්නවා එක දිගටම ජීවත් වෙන. ඒ මටම තමයි සද්ද ඇහුනේ දැන්. එතකොට ඒ සද්ද අහන මම ඉන්නවා. රූපේ දැකපු මට සද්ද ඇහුණා. ඒ මටම තමයි මේ ස්පර්ශ දැනෙන්නේ. ඒ මටම ආපහු රූප පේනවා. දැන් මේ විදිහට අපිට මේවා විඳගෙන යන මම ඉන්නවනේ. මේවා විඳගෙන යන ආත්මයක් කෙනෙක් ඉන්නවා. එතකොට මේ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම දකිනකොට තමයි එයාට ආත්ම සංකල්පනාවට ඉඩක් නැති වෙන්නේ. මේ තුල පුද්ගලයෙක් ඉන්නවා කියලා සංකල්පනාවකට ඉඩක් නැති වෙන්නේ. ආත්මසාර වශයෙන් අසාරයි මේක හටගෙන වැය වෙන දෙයක් හැටියට පේන්නේ. අන්න එතකොට. ඒතර බලන්න මේක මොනතරම් ගැඹුරට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක්ද අපි අර වගේ සරල තැනකින් ඒක සීමා කරන්නට
යන්නේ කියන එක. ඒතකොට දැන් මෙන්න මේ විදිහට අපිට මේ කාරණා ටික පිළිබඳව දේශනා කළා. ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං. මේ විදිහට යථාභූත ස්වභාවය ඌ පරිදි දේ මනාව නුවණින් තේරුම් ගත යුතුයි. වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන ධර්මයන්ටත් මේ න්‍යායම පමුණවනවා. ඒ කියන්නේ මේ න්‍යායම මේ කතා කරපු ක්‍රමයම ඒ අනික් ස්කන්ධවලට කියනවා. එතකොට ඒවම් පස්සන් ආවසෝ යමක මේ ඇවත් යමක ඉන්නේ මේ විදිහට යම් කෙනෙක් දකින්නකොට කවුද මේ විදිහට දකින්නේ? සුතවා ආර්ය ශාවකෝ, ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා. රූපස්මින් නිබ්බින්දති. රූපස්මින් නිබ්බින්දති. එතකොට රූපේ පිළිබඳව නිර්වේදයටපත් වෙනවා. රූපේ පිළිබඳව නිර්වේදයටපත් වෙනවා. රූපේ පිළිබඳව යා ඇලෙන්නේ නැහැ. එතකොට නිබ්බිදාවටපත් වුණාට පස්සේ ඒ කෙනාට මොකද වෙන්නේ? එයා විරාගයටපත් වෙනවා. එතකොට ඒ විරාගයටපත් වුණාම මේකේ නොයැලෙනවා. එයා ඒ රූපයෙන් මිදුණ කෙනෙක් බවටපත් වෙනවා. නාපරං ඉත්තත්ථායාති පජානාති. මත්තේහි නෑ කියලා නුවණක් යාට ඇති වෙනවා. එතකොට මේ රූපේ පිළිබඳව එයා ආර්ය කලකිරීමටපත් වෙලා රූපේ පිළිබඳව එයා හටගෙන වැය වෙන දෙයක් කියලා අපේක්ෂා රහිත වෙනකොට එයා දකින්න ඒ රූපය පිළිබඳව නාපරං ඉත්තත්ථායාති පජානාති. මේක මේ පිළිබඳව තියෙන කෙලෙස් ධර්මයන්ගේ නැවත හට ගැනීමක් නොපෙනෙන තැනට යනකම් එයා අවබෝධය අරගෙන යනවා. එතකොට එයාට පේන රූපේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව යන ධර්මයක් හැටියට. එතකොට ඒ දැකීම නිසාම එයා රූපයෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. රූපේහි කලකිරුණු කෙනෙක් බවට පත් වෙනවා. කලකිරුණ කියලා කියන්නේ මේ මට එපා වෙනවා කියන අර්ථයෙන් එහෙම නෙමෙයි. අපි ඒක තේරුම් ගන්නට ඕනේ ආර්ය කලකිරීම කියන එක. රූපය සාරවත් කොට නැවත ඒ මතට පතිත වීම කියන දේ සිදු නොකරන එහි සත්පුද්ගල බවක් නොදකින ආර්ය කලකිරීම. එතකොට මේ විදිහට දේශනා කරලා අහනවා තංකින් මඤ්ඤසි ආවසෝ යමක රූපං තථාගතෝති සමනුපස්සති. තංකින් මඤ්ඤසි යමක ඔබ මොකද හිතන්නේ? රූපං තථාගතෝති සමනුපස්සති. රූපය කියන එක තථාගතයි කියලා දකින්නවද? රූපේ තථාගතයි කියලා දකින්නවද? එතකොට තථාගත කියන වචනය මෙතනදී අපිට හම්බෙන වචනයක්. තථාගත කියන වචනය විවිධ අර්ථයන්හි යෙදෙන වචනයක්. අපි ප්‍රධාන වශයෙන් හඳුනාගෙන තියෙන වචනය තමයි තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ තථාගත කියන වචනයෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේට තථාගත කියන වචනය නවාකාරයකින් අපි පාවිච්චි කරනවා. නවාකාරයකින් කියන්නේ තථාගත කියන වචනය දේශනා කරන්න පනවන්නට හේතු නවයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තථාගත කියන මේ වචනය තව සත්ත්‍ය කියන අර්ථයේ යෙදෙනවා. යතහ ආගතෝ තථාගතෝ. යම්සේ පැමිණියා නම් එසේම යනවා. ඒ කියන්නේ දැන් අපි කර්මයක් නිසා ප්‍රතිසන්දි වශයෙන් ආව. දැන් මොකද කරන්නේ? ඒ විදිහටම කර්ම ටිකක් රැස් කරගන්නවා. ඒ විදිහටම යනවා. ඒ නිසා යතහ ආගතෝ යම්සේ ආවනම් තථාගතෝ. ඒ විදිහට ගියේ වෙන්න. කර්මය නිසා පැමිණුණු සත්‍ය කර්මය හේතු කරගෙනම යනවා. එතකොට යථා ආගතෝ තථාගතෝ තස්මා තථාගතෝ තිවුච්චති. ඒ නිසා තථාගත කියන එකත් සත්‍යය හැඳින්වීම පිණිසත් යදෙනවා. ඇතැම් තැනක ශීනාශ්‍රවයන් වහන්සේ හැඳින්වීම සඳහා තථාගත කියන මේ වචනය යෙදෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ තථාගත කියන වචනය විවිධ අර්ථයන්හි යෙදෙනවා. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙතනදී සත්ව කියන අදහසින්. ඒ කියන්නේ සත්වයා හැඳින්වීම සඳහායි මෙතනදී පාවිච්චි වෙන්නේ. මොකද දැන් සාමාන්‍ය අපි දන්නවා දස අව්‍යාකෘත වස්තු ආදීෙහි සහ බොහෝ තැන්වල අපිට තථාගත කියන මේ වචනේ දකින්නට පුළුවන් වෙනවා. ඒ අයට ප්‍රශ්න තියෙන්නේ සාමාන්‍ය සමාජයට ප්‍රශ්න තිබුණේ බුදුරජාණන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක ගැන නෙමෙයි. ඒ අයට ප්‍රශ්නේ තියෙන්නේ මොකක් ගැනද? ඒ අයට ප්‍රශ්න තියෙන්නේ සත්‍ය මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන එක තමයි විවිධ දාර්ශනික සන්දර්භයන් ඔස්සේ අය හිතුවේ. නෑ උපදිනවා කිව්වා නෑ උපදින්නේ නෑ කිව්වා වෙන්නත් පුළුවන් එක්ක නොවෙන්නත් පුළුවන් මෙහෙම වුණොත් වෙනවා මෙහෙම වුණොත් වෙන්නේ නෑ එක එක අර්ථ ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ගැන නෙමෙයි ප්‍රශ්නේ තිබ්බේ සත්‍යය පිළිබඳව. එනිසා සත්ව කියන සංකල්පය
තමයි ගොඩක් වෙලාවට එදා සමාජය තුළ පාවිච්චි වුනේ. දැන් මෙතනදී පාවිච්චි කරන්නේ ඒ සත්ව කියන වචනයම ඒ අර්ථයෙන්ම තමයි. එතකොට අහනවා යමක හාමුදුරුවන්ගේ රූපං තථාගතෝති සමනුපස්සති. සත්‍යය රූපයයි කියලා දකින්නවාද? රූපං තථාගතෝති රූපය සත්‍යය කියලා දකින්නවාද? දැන් රූපය අනිත්‍යයි කියලා කිව්වනේ. රූපය අනිත්‍යයි කියලා කිව්වේ ඇහැට පේන වර්ණ රූපය අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද රූපය අනිත්‍යයි, මේ ආදී ලෙස රූපය අනිත්‍ය වූවක් කොට කතා කළා. එතකොට රූපය සත්‍යය කියලා කිව්වහම මොකද්ද වෙන්නේ? ඒක පණවන්න බැරි දෙයක් නේ. ඇයි මේ පෙර නොතිබී රූපය හටගත්තා නම් ඉතුරු නැතුව නැති වුණා නම් එතකොට ඒ රූපය ඇතුලේ සත්වයක් කියලා පවතින කෙනෙක් ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා එහෙම දෙයක් කතා කරන්න පණවන්න තැනක් නෑ. රූපය හට ගැනීම සහ වැයවීම විතරයි. ඒ නිසා රූපං තථාගතෝති සමනුපස්සති කියලා අහනකොට රූපය සත්‍යයද කියලා දකින්නවද කියලා අහනකොට එතකොට කියන්නේ මොකද්ද? නෑ රූපේ සත්‍ය නෙමෙයි. නොහේතං ආවසෝ. නොහි හේතං. නෑ ඒක වෙන්නේ නෑ රූපේ සත්‍ය නෙමෙයි. එහෙනම් යමක වේදනාව සත්‍යද? වේදනාව සත්‍ය නෙමෙයි. සංඥාව සත්‍යයක් නෙමෙයි. සංස්කාරයේ සත්‍යයක් නෙමෙයි. විඥානයේ සත්‍යයක් නෙමෙයි. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයේ ස්කන්ධ පංචකය පිළිබඳව මහනවා මේ ටික සත්‍යයද කියලා. එතකොට ලැබෙන උත්තරේ නොහේතම් බන්ත. මේ එකක්වත් සත්‍ය නෙමෙයි. ඇයි ස්කන්ධ ටික හට ගන්නවා හේතු නිසා හේතු නැති වෙනකොට ස්කන්ධ ටික නැති වෙලා යනවා. ඒකට පදනම තමයි උඩ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටිකෙන් කතා කළේ. එතකොට මේ පදනම මත පිහිටියාම ස්කන්ධ ටික හම්බෙන්නේ හේතු නිසා හටගන්න සහ හේතු නැති වෙනකොට නැති වෙලා යන දෙයක් හැටියට. අන්න එතකොට මේ එකක්වත් සත්වය වශයෙන් අපිට සලකන්නට බෑ කියලා යමක හමුදුරු පිළිතුරු දෙනකොට අහනවා අඤ්ඤත්‍ර රූපා තථාගතෝ සමනුපස්සති. එහෙනම් යමක ඔබ මේ සත්‍ය දකින්නේ අඤ්ඤත්‍ර රූපා මේ රූපයෙන් එළියේද? සත්වයා දකින්නේ මේ රූපයෙන් එළියේද? ඒ කියන්නේ රූපය හැර වෙන සත්‍ය කියලා පනවන්න වෙන තැනක් තියනවද? නැහැ. වේදනාව හැර වෙන තැනක්, සංඥාව හැර නැහැ. සංස්කාරය හැර, විඥානය හැර සත්‍ය වෙනම ඉන්නවද? නැහැ. මේ ස්කන්ධ පංචකය නැතුව සත්වයා කියලා ස්කන්ධයක් හරි පනවන්න හරි දෙයක් වෙනම තියනවද? නෑ. රූපේ පවතිනවා, වේද ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව සංඥාව සංඛාරයේ පවතිනවා, නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානයේ පවතිනවා. එතකොට දැන් මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ හට ගැනීමක් මිසක මෙතන සත්වයක් කියලා කතා කරන්න දෙයක් නැහැ කියන අවබෝධය ඇති වුණා. ඇති කළා. ඊට පස්සේ නැවත අහනවා තංකින් මඤ්ඤසි ආවසෝ යම කියන ඔබ මොකද හිතන්නේ? අයංසෝ අරූපී අවේදේනෝ අසඤ්ඤේ අසංඛාරෝ අවිඥානෝ තථාගතෝති සමනුපස්සති. එතකොට මේ අරූපී සත්‍යය කියන එක අරූපී වේදනා නැති හැඳිනීම් නැති සංස්කාර කරන්න බැරි හිත දැනගන්න බැරි දෙයක්ද එතකොට මේ සත්‍යය කියන්නේ නෑ. මේ ටිකත් ස්කන්ධ ටිකක් සත්‍ය නෙමෙයි. ස්කන්ධ ටිකෙන් සත්‍ය එළියේ හිටියත් නෙමෙයි වෙනම හිටියත් නෙමෙයි. ඒ වුණාට මේවා කරන්න බැරි දෙයක්ුත් නෙමෙයි සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා තංකින් මඤ්ඤසියවසෝ යමක රූපං වේදනා සංඥා සංඛාරේ විඥානං තථාගතෝති සමනුපස්සති. මේ ඔක්කොම තථාගතයන් වහන්සේද කියලා අහනවා. මේ ටික ඔක්කොම තථාගතයන් වහන්සේද කියලා අහනවා. ඒ කියන්නේ දැන් එකක් අහුවනේ රූපය වේදනාව සංඥාව සංඛාරය කියලා. දැන් මේ ටිකෙන් එළියෙත් නැහැ. එහෙනම් මේ ටික ඔක්කොම සත්‍යද? මේ ටික ඔක්කොම සත්‍යද කියලා අහනකොටත් නෑ. මේ ටික ඔක්කොම සත්‍ය නෙමෙයි. එතකොට අහනවා එත්තචතේ ආවසෝ යමක දිත්තේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතේ අනුපලබ්ධිමානේ. එහෙනම් යමක දැන් සච්චතෝ තේතතෝ ස්ථිර වශයෙන්ම සත්‍ය වශයෙන්ම මේ දිත්තේව ධම්මේ මේ ජීවත් වෙනකොටම ස්ථිර වශයෙන්ම සත්‍ය වශයෙන්ම මේ ජීවත් වෙනකොටම තථාගතේ අනුපලබ්ධිමානය සත්වයක් නැතිනම් මේ පුද්ගලයෙක් ලැබෙන්නේ නැතුව හිතන්නකො රහතන් වහන්සේ කියලා කෙනෙක් ලැබෙන්නේ නැතුව රහතන් වහන්සේ කියලා කෙනෙක් ලැබෙන්නේ නැතුව කල්ලන්නොත් ඒතං වෙయ్యා කරනම් ඔබේ මේ කියන වචනය සුදුසුද කොහොමද යතහ තතහම් භගවතා ධම්මං දේශනං ආජානාමි යතහ කීනාසෝ බික්කු ක්ෂීනාස්රෝ භික්ෂුන් වහන්සේ මරණින් මත්තේ ඇත්තේ නැ සිඳිලා විනාශ වෙලා යනවා
කියලා ඔබ කියන මේ වචනය සුදුසුද කියලා අහනවා. ජීවත් වෙනකොටම රහතන් වහන්සේ වුණ පුද්ගලයෙක් පණවන්න දෙයක් නැති වෙනකොට. රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් ජීවත් වෙනකොටම මේ ස්කන්ධ ටිකේ පේන්නෙත් නැත්නම් ස්කන්ධ ටිකෙන් එළියෙත් නැත්නම් මේ ස්කන්ධ අවේදිත මේ අරූපී අවේදිත අසඤ්ඤී අසංඛාර අවිඥාන කෙනෙකුත් නෙවෙයි නම් මේ ටිකම රහතන් වහන්සේත් නෙවෙයි නම් ජීවත් වෙනකොටම නැතිනම් දිත්තේව ධම්මේ මේ පවතිනකොටම දිටු දැමියෙහිම මේ අද පවතින තැනම රහතන් වහන්සේ කියලා සත්වයෙක් රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් අනුපලබ්ධියමානේ නොලැබෙන කල්හි එයා මරණින් මත්තේ මේ ඉන්න කෙනා උපදින්නේ නැහැ කියලා කියන්න සුදුසුද කියලා අහනවා. එතකොට මේ විදිහට කිව්වහම තමයි යමකහමුදුරෝ මේ කාරණාව තේරුම් ගන්න. දැන් බලන්න ප්‍රශ්නෙට ආපු ලස්සන කොච්චරද කියලා. සරියුත්තරුනාසේ මේ කාරණාව යමකහමුදුරන්ට පැහැදිලි කරගෙන ආපු තැන. අන්තිමේටම ගෙනල්ලා තමයි හාත්පස කරුණු කියලා අර අවසාන වශයෙන් අර කරුණ සුදුසුද කියලා ඇහුවේ. ඔබ කියන එක එහෙනම් දැන් සුදුසුද කියන ප්‍රශ්නේ ඇහුවේ. අහුකෝ මේතං අවසෝ සාරිපුත්ත පුබ්බේ අවිද්දසනෝ අවත් සාරිපුත්‍රයනි මම පෙර මේක පිළිබඳව නුවණින් දකින්න පුළුවන් මට්ටමක හිටියේ නෑ. ඒ නිසා මේ පාපී වුණ දෘෂ්ටිගතයටපත් ඉදංචපන මේ ආයස්මතෝ සාරිපුත්තස්ස ධම්මදේශනා සුත්තා මම මේ පාපී දෘෂ්ටියටපත් වෙලා හිටියේ. ඒ පාපී දෘෂ්ටිය අවත් සාරිපුත්‍රයන් වහන්සේගේ මේ ධර්මදේශනාව අහලා මේ පාපකම් දිට්ඨිගතම් පහීනං ඒ පාපී වුණ දෘෂ්ටිගතය ප්‍රහාණයටපත් වුණා. ධම්මෝච මේ අபிසමෝතේති ධර්මයේ මම අවබෝධ කළා කියලා යමක හමුදුරුවෝ සරියුත්තරුන් වහන්සේට කියනවා. එතකොට සරියුත්තරුන් වහන්සේ අහනවා සචේතං ආවසෝ යමක එවං පුච්චියු. අවත් යමක කියන්නේ ඔබගෙන් කවුරු හරි අහුවොත් එහෙම මේ ඉස්සරහට කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්නයක් අහුවොත් මේ විදිහට අරහං කීනාසවෝ සෝ කායස් බෙහෙදා පරම්මරණා කිං හෝතිති. අරහත් වූ ක්ෂීණාශ්‍රවයන් වහන්සේට කායස් බෙහෙදා කය බිඳීමෙන් මරණින් මත්තේ මොකද්ද වෙන්නේ කියලා අහුවොත් එහෙම කින් බ්‍යාකරේයාසීති. ඔබ වහන්සේ මොකද්ද ඒ අයට දෙන පිළිතුර? එතකොට කියනවා ස්වාමීනි මම ඒ අයගෙන් මේ විදිහට ප්‍රශ්න කරනවා. රූපේ නිට්ටයද අනිත්‍යද? වේදනාව සංඥාව සංඛාරය නිට්ටයද අනිත්‍යද? අනිත්‍ය නම් ඒක දුකද? සැපද දුකද? ඒක දුක නම් ඒක ආත්මද අනාත්මද? ආත්ම වශයෙන් ආත්ම වශයෙන් ගන්න සුදුසුද කියලා මම ඒ අයගෙන් අහනවා කියලා නැවත අර ඒ යමක හාමුදුරන්ගෙන් අහපු දහම් පරියායම දක්වනවා. මේ විදිහට මම උන්ගෙන් ප්‍රශ්න කරනවා කියලා. එතකොට දැන් බලන්න එතකොට යමක හාමුදුරන්ට සම්පූර්ණම ඒ පරියාය තුළම ධර්මාභිසමය සිද්ධ වුණා. උන්වහන්සේ පරියාය තුළම ධර්මය අවබෝධ කළා. එතකොට දැන් ඒ ප්‍රශ්නය ආවේ යමක හාමුදුරුවන්ට දැන් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන කතාවකට යන්න නෙමෙයි. යම් කිසි කෙනෙක් කියනවා නම් රහතන් වහන්සේ මරණින් මත්තේ තව කොතන හරි ඉන්නවා කියලා. ඒ ඉන්නවා කියන එකත් ඒ නැහැ කියන එක හා සමාන මිත්‍යා දෘෂ්ටියක්ම තමයි. දැන් එතකොට රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් යම් කිසි කෙනෙක් අහුවොත් කෙනෙක් කියනවා නම් රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි කියලා. ඒ ඉන්නවයි කියන කෙනත් නැහැයි කියපු කෙනත් ඉන්නේ එක හා සමාන මිත්‍යා දෘෂ්ටියක. ඒකට හේතුව තමයි මෙතනදී ප්‍රශ්නය තිබුණේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියන කාරණාව මත නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳුනේ. ප්‍රශ්නේ විසඳපු ආකාරය දිහා බලන්න. දිත්තේව ධම්මේ සච්චතෝ තේතතෝ තථාගතෝ අනුපලබ්ධ්‍යමානේ. දිත්තේව ධම්මේ මේ දිටු දැමීම මේ දැනුත් සත්‍යතෝ තේතතෝ සත්‍ය වශයෙන්ම ස්ථාවර ස්ථිර වශයෙන්ම සත්වයක් නොලැබෙන කල්හි මේ ජීවත් වෙනකොටම සත්වයක් නොලැබෙන කල්හි කොහොමද රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් මරණින් මත්තේ නැහැ කියලා කියන්නේ? මේක නැහුවේ. එතකොට ඒකමනේ අහන්න වෙන්නේ ඉන්නවා කියන කෙනාගෙන. මේ ඉන්නකොටම මේ දැනුත් මේ මොහොතේදී මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටිකක් හටගෙන වැය වෙන තැනක දැනුත් සත්වයක් පුද්ගලයෙක් ලැබෙන්නේ නැත්නම් සත්වයක් පුද්ගලයෙක් උපදින්නේ නැත්නම් ඒ නූපදින කල්හි මොන රහතන් වහන්සේද ජීවත් වෙන්නේ? මරණින් මත්තේ ඉන්නේ කොතන හරි ඉන්නේ මොන රහතන් වහන්සේද? රූපේද?
වේදනාවද, සංඥාවද, සංඛාරයේද, විඥානයේද? ඒ මරණින් මත්තේ ලෝකේ කොතනක හරි වෙනවා නම් ඒ වෙන කෙනා ඉන්නේ ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ රූපේද රහත්. ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ වේදනාවද? ඒ රහතන් වහන්සේ කියන්නේ සංඥාවද? ඒ රහතන් වහන්සේ කියන්නේ සංස්කාරයේද? ඒ රහතන් වහන්සේ කියන්නේ විඥානයේද? මේකක්වත් නෙමෙයි. එතකොට දැන් මේ පාපී මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ මේක පින්නතුනේ මේ අද ඔබට තිබෙන අපි අද කල්පනා කරන සම්මුති වශයෙන් සාකච්ඡා කරන නෑ රහතන් වහන්සේට මතු උත්පත්තියක් නෑ කියලා කතා කරන ඒ ධර්මයේ ගැන නෙමෙයි. ඒ කියන්නේ මතු ප්‍රතිසන්දියක් නෑ කියන ඒ කතාව ගැන නෙමෙයි මෙතනදී මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ. දැන් අපි කියනවා නේද රහතන් වහන්සේ උපදින්නේ නෑ කියලා. ඒක සම්මුති ව්‍යවහාරය අපි කතා කරන දේ. ඒ සම්මුති ව්‍යවහාරයේ ඉක්මවා ගියපු දෙයක් තමයි යමක හඳුනනට තිබුණ මිත්‍යා දෘෂ්ටිය. ඒ මිත්‍යා දෘෂ්ටිය බවට පත්ුනේ මේ පුද්ගලයෙක් මරණින් මත්තේ නැහැ කියලා හිතාගත්ත එක. එතකොට ඒ පුද්ගලයෙක් මරණින් මත්තේ නැහැයි කියලා ගත්ත දෘෂ්ටියක් තිබුණා. එතකොට මේ ධර්මතා රාශියක් තියෙනවා. මේ ධර්මතා රාශිය නමුත් පුද්ගලයෙක් මරණින් මත්තේ නැහැයි කියලා ගත්ත දෘෂ්ටියක්. එතකොට ඒ දෘෂ්ටිය සංසිඳවන්නට තමයි සරියුත්තර වහන්සේ ධර්ම දේශනා කළේ. නැත්නම් මේ සම්මුති ව්‍යවහාරයේ වැරදි කියලා නෙමෙයි. සම්මුති ව්‍යවහාරයේ වැරදි කියලා කිව්වා නෙමෙයි. ඒක සම්මුති ලෝකේ සම්මුති වශයෙන් අපි ව්‍යවහාර කරනවා. ඒ නිසා සම්මුති ව්‍යවහාරය නෙමෙයි මෙතනදී ප්‍රශ්නයක් කරගත යුතු වෙන්නේ. සම්මුති ව්‍යවහාරයේ තුලදී අපි රහතන් වහන්සේ නැහැ කිව්වත් ඉන්නවා කිව්වත් ඔය කතන්දර කොච්චර කතා කරන්න ගියත් සම්මුති ව්‍යවහාරයේ තුල අපි රහතන් වහන්සේ කියලා අපි පුද්ගලයෙක් වශයෙන් ඇසුරු කරනවානේ සම්මුති ප්‍රඥප්තිය තුළ. එතකොට අපි පුද්ගලයන්ගේ පැනවීමක් අපි කරනවානේ. එතකොට මේ පුද්ගලයන්ගේ පැනවීම අපි කරන්නේ දැන් ලෞකික කුසල ධර්ම කරන්න පුළුවන්කම තියෙන්නේ අපිට ඔය පුද්ගල ප්‍රඥප්තිය නිසාමනේ. අපි රහතන් වහන්සේ නමකට දන් දෙනවා. එතකොට උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා අපි දන්නවා. එතකොට ඒ පුද්ගලයෙක් වශයෙන් අපි ග්‍රහණය කරගත්ත කම ඒ ග්‍රහණය කරගත්ත කම තමයි මෙතනදී මේ බිඳ දාන්නට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම කළේ. පුද්ගලයෙක් වශයෙන් අල්ලගත්ත කම තුල තිබුණු යථාර්ථය දකින්න. ඒකෙන් කියන්නේ සම්මුතිය වැරදි කියලා නෙමෙයි. සම්මුතිය කියන දේ කොහොමද තියෙන්නේ ලෝකේ පැවැත්මටනේ. සම්මුතිය තුල තමයි ව්‍යවහාරය තියෙන්නේ. එතකොට අදිවචන සහ නිරුක්ති තියෙන සම්මුතිය තුල. එතකොට අපිට මේකෙන් එහා ගිය ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා. ඒ තුල සත්පුද්ගල ප්‍රඥප්ති පනවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එනිසා මේ ජීවත් වෙන රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා තර්ක කරන එක නිෂ්ඵල කරුණක්. බුදුරජාණන් වහන්සේ එහෙම තැනකට ධර්ම දේශනා කළා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා නෑ කියන එක පසකින් තැබේවා. පින්නතුනේ මේ සත්වයක්වත් මරණින් මත්තේ තව තැනකට යනවා කියන්නට බැරි ධර්මයක් ගැන දේශනා කළේ. ඇයි? මේ ස්කන්ධ ටික ඇතුලේ මේ සත්වයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒකනේ සරියුත්තර වහන්සේ සත්වයා කියන තැනින්ම අරගෙන මේ ප්‍රශ්නේ විසඳුවේ. මේ ස්කන්ධ ටිකේ සත්වයක් කියලා කොහෙන්වත් එකක්වත් ලැබෙන්නේ නැත්නම් මේ ස්කන්ධ ටිකෙන් බැහැරත් සත්වයක් හම්බුනේ නැතිනම් ස්කන්ධ පහමත් සත්‍ය වුණේ නැතිනම් හුදු ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම විතරනම් උනේ. එහෙනම් පින්නතුනි ඔය සත්වය කියන එක කොහෙන්ද ආවේ? ඒක පණවන්න තැනක් නැති වෙනවා. ඒ නිසා අපිට අන්තිමේටම එන්නේ සුද්ධ ධම්මා පවත්තන්ති, සුද්ධ සංඛාර සම්තති. සුද්ධ වූ ධර්මතාවයන්ගේ පැවැත්මක් විතරයි. මේ හේතු නිසා මේ ධර්මතා ටික හටගත්තා. හේතු නැති වෙනකොට මේ ධර්මය නිරුද්ධ වුණා. ආහාර ආදී ප්‍රත්‍යයන්ගෙන් මේ රූපය හටගත්තා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා සංඛාර කියන ධර්මයන් හටගත්තා. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය හටගත්තා. මේ ධර්මයන්ගේ නිරෝධයෙන් මේක නිරෝධයටපත් වුණා. ඒ තන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ස්කන්ධයන්ගේ වැයවීම සිද්ධ වුණා. එතකොට ස්කන්ධ ටික හට ගැනීම සහ වැයවීම සිදුවන තැනක ඒක ඇතුලේ තව පුද්ගලය හෝ දැනගන්න පුද්ගලයා හෝ කියලා ඇත්තේ නැහැ. ස්කන්ධ ටිකක හට ගැනීම සහ ස්කන්ධ ටිකක වැයවීම පමණයි. එතකොට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දකින කෙනෙකුට තමායයි ගන්න පුද්ගලයෙක් හම්බ වෙන්නේත් නැහැ. තමාට බාහිර ලෝකෙ තුල ජීවත් වෙනවා කියලා ගන්න පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයෙක් හම්බ වෙන්නේ නැත්නම් ආය මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා කතාවක් එතන ඇත්තෙම නැහැ. මොකද මැරෙන්නත් උපදින්නත් පුද්ගලයෙක් කියලා මට්ටම හම්බෙලා නැහැ. පුද්ගලයා පණවන්න තැනක් හම්බ වෙලා නැහැ.
බොහොම අපූර්ව ලස්සන කාරණාවක් නේ. පුද්ගලයෙක් උපදිනවද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි මේ නැති කරලා තියෙන්නේ. ඉපදින්නත් නැති වෙන්නත් පුද්ගලයෙක් ඉන්න එපා. පුද්ගලයා පණවන්න තැනක් නැත්තම්. මේ විදිහේ ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම නම් දකින්නේ. එතකොට පුද්ගලයා පණවන්න බෑ. එතකොට ඉපදිනවද නැද්ද කියන ඒවා නැති වෙලා තියෙන්නේ කල්ැතුවමයි. එතකොට මෙන්න මෙතනට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඒ ධර්මයේම තමයි සරියුත්තර වහන්සේ මේ යමක හමුදුරන්ගේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව බිඳ දාන්නට මේ කරුණ කිව්වේ. ඒ නිසා හිතන්න එපා රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වහම රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා කියලා එහෙනම් මේ කියන්නේ. රහතන් වහන්සේ කොහේ හරි මරණින් මත්තේ තැනක ගිහිල්ලා එහෙනම් ඇති කියලා තැනකයි මේ කියන්නේ. මොකද අද සමහර වෙලාවට අපි දන්නවා කියනවානේ අර මේ බුද්ධ ශක්තිය තියනවා අරහත් විඥාන තියනවා කියලා ඇතම් අය මේ ප්‍රකාශ කරනවා මේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා එහෙම ප්‍රකාශ කරනවා මේ තැන්වල බුද්ධ ශක්තිය තියෙනවා. ඒ විඥාන ශක්තිය එතන තියෙනවා. ඒ විඥානයේ හැකියාව එතන තාම පවතිනවා. ඉතින් ඒ නිසා තමයි බෝධිසත්වයන් වහන්සේටත් එතෙන්ටම යන්න වෙන්නේ බුද්ධත්වයටපත් වෙන්න. ඔය වගේ විකාර රූපී අදහස් සමාජගත කරනවා. එතකොට ඒ විඥාන ශක්තියෙන් නොසිඳී පවතිනවා කියලා ওই විවිධ මතවාද විවිධ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරනවා. හැබැයි ඒ දෙකක්වත් බුදුදහම තුළ කතා කරන හරයට සම්බන්ධයක් ඇත්තේ නැහැ. හේතුඵල ධමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ස්කන්ධ ටික හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. ඒකට ඒ පරයයම තමයි සරියුත්තරුන් වහන්සේ මෙතනදී භාවිත කරලා තියෙන්නේ. මෙහෙම කිව්වහම සරියුත්තරුන් වහන්සේ අහන උපමන්තේ කරස්සාමි මම ඔබට උපමාවක් කියන්නම් වඩාත්ම තවදුරටත් අර්ථය පැහැදිලි කරගන්නට කියලා. සයතාපි අවසෝ යමක ගහපතිවා ගහපති පුත්‍රවා අලත් යමකේනි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවා. ඒ කෙනා මේ අඩෝ මහත් ධනෝ මහත් ධනෙ තියෙන ආඩ්‍ය වුණ කෙනෙක් මහා භෝගෝ මහා භෝග සම්පත්තියක් තියෙනවා. හැබැයි සෝච ආරක්ෂ සම්පදෝ ඒ කෙනාට ආරක්ෂ සම්පන්නයි. ඒ පුද්ගලයාට ආරක්ෂාව සම්පූර්ණම තියෙනවා. එතකොට මේ කෙනාට සතුරෙක් ඉන්නවා. මේ මහත් ධන මහත් ධනෙන් ආඩ්‍ය වුණ මහා ආරක්ෂාවක් තියෙන මේ කෙනාට විරුද්ධව යම්කිසි සතුරෙක් ඉපදුනා. මෙන්න මේ සතුරා කැමති මේ කෙනාගේ මේ අයෝග්‍ය භාවය නැතිනම් මේ කෙනාව නැති කරලා දාන්න කැමති. මේ කෙනාව මරන්න කැමැත්තක් තියෙනවා. මේ කෙනා මරන්න තමයි බලාගෙන ඉන්නේ. දැන් මේ සතුරු පාර්ශවයට ඕනේ මේ කෙනාව මරන්න. හැබැයි මරන්න පුළුවන් කමක් නැහැ. මේ කෙනා මහා ධනෙ තියෙනවා, සහචර පිරිස වැඩි, ආරක්ෂාව වැඩි. ඒ නිසා මෙයාව මරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මොකද කරන්නේ? මේ සතුරු පුරුෂයා අර කෙනා ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මම කැමතියි ඔබට උපස්ථාන කරන්න. එතකොට මේ උපස්ථාන කරන්න මම කැමතියි මට ඒ සඳහා අවකාශයක් දෙන්නට කියලා කියනකොට ඔහු බාහිර උපස්ථාන කටයුතු සඳහා ඔහු ඈතින් තියාගන්න කෙනෙක් විදිහට බඳව ගන්නවා. ඊට පස්සේ කාලයක් යනකොට අර වටපිටාවේ ඉන්න පිරිසත් එක්ක අයත් එක්ක මෙයා බොහොම විශ්වාසයට පැමිණෙනවා. ටිකෙන් ටික මේ කෙනා ලං වෙනවා. ටිකෙන් ටික ලං වෙලා අර ආරක්ෂා සම්පන්න පුද්ගලයාට ඊටාම සමීප කෙනෙක් බවට පත් වෙනවා. ඒ කෙනා අරයාගේ බොහොම සමීපයේම හැසිරෙන පුරුෂයා බවට පත් වෙනවා. ඉතින් ඔහු නැගිටින්න කලින් නැගිටලා සියලුම කටයුතු කරනවා. ඔහු නිදාගත්තට පස්සේ නිදා ගන්නවා. සියලුම කටයුතු සම්පාදනය කරනවා. දැන් අර මහත් ධනය තිබුණු, මහත් භෝග තිබුණු අර පුද්ගලයාට නැතුවම බැරි කෙනා බවට අර පුරුෂයාපත් වෙනවා. ඉතින් ටික දවසක් මෙහෙම කටයුතු කරගෙන යනකොට අර සිටුවරයා නිදා ගන්න වෙලාවක් බලලා අර මහත් ධනය තිබුණු පුද්ගලයා නිදා ගන්න වෙලාවක් බලලා අර වදකයා නැතිනම් අර ආපු අහිතවත් මිනිස්සයා කල්පනා කරන අද තමයි මගේ පලිය ගන්න හොඳම දවස කියලා කල්පනා කළා. නිදාගෙන ඉන්නකොටම අර තනත්තාගේ ගෙලසිඳ දමලා ඔහු පැන යනවා. තියුණු ශස්ත්‍රයකින් අර තනත්තාගේ බෙල්ල කපලා දාලා පැනලා යනවා. ඊට පස්සේ මේ එයා ඒ වෙලාවෙදිත් දන්නේ නැහැ වදකයා කියලා. මැරෙනකොට දන්නෙත් නැහැ. ජීවත් වෙන කාලෙදි දන්නෙත් නැහැ. ළඟින් ඉන්නකොට දන්නෙත් නැහැ. ඊට කලින් ඉඳලම දන්නෙත් නැහැ මොහු සතුරු ඌම වදකයයි කියලා. එතකොට යම් කිසි විදිහකින් අර සතුරු මිනිස්සයා
ඇවිල්ලා සතුරු අදහසින් ඉන්න කාලෙත් ඔහු සතුරුම වදකයමයි. දුරින් උපස්ථාන කරන කල්හි සතුරු ඌම වදකයමයි. ළඟට ඇවිල්ලා උපස්ථාන කරන කල්හි සතුරු ඌම වදකයමයි. ඒ වගේම ගෙල සිඳ දමන මොහොතේදී සතුරු ඌම වදකයමයි. සතුරු ඌ වදකයා පියකරු ස්වරූපයෙන් පෙනී සිටියද වදකයාම තමයි. වදකයාම තමයි. සතුරු ඌ වදකයා පියකරු වුණත් සතුරු ඌ වදකයාම තමයි. එතකොට ඒව මේවකෝ ආවුස්වැවත් යන්නේ ඒ වගේ අසෘතවා පුතුජනෝ අසෘතවත් ප්‍රතජ්ජනය අරියාණං අදස්සාවි අරිය ධම්මසකෝ විදෝ ආර්ය ධර්මයේහි දන්නේ නැතුව දක්ෂයෙක් නොවි නොහික්මුණු පුද්ගලයෙක්ව සත්පුරුෂ ධර්මයේහි හික්මුණු පුද්ගලයෙක් වෙන්නේ නැතුව එයා රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. රූපය ආත්මයක් කියලා හිතනවා. ඒ වගේම රූපස්මින් වාත්තාන සමනුපස්සති රූපේ කෙරෙහි ආත්මය තියෙනවා. ඊට පස්සේ රූපවන්තං වාත්තාන සමනුපස්සති රූපවත් ආත්මයක් තියෙනවා. රූපස්මින් වාත්තාන සමනුපස්සති රූපේ කෙරෙහි ආත්මය තියෙනවා. අත්තනිවා රූපං සමනුපස්සති ආත්මය කෙරෙහි රූපේ තියෙනවා. මෙන්න මේ විදිහට සතර ආකාරයකින් රූපය පිළිබඳව ඇති කරගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තාන සමනුපස්සති ඒ කියන්නේ ආත්මය කියන දේ රූපං අත්තතෝ රූපයම තමයි ආත්මය. දැන් භෞතිකවාදීන්ගේ අදහස් තියෙන රූපේම ආත්මයක්. එතකොට මේ රූපේ නැති වෙලා යනවා කියන්නේ මැරෙනවා කියලා මේක විනාශ වෙලා යනකොට මොකද වෙන්නේ? ආත්මයක් නැති වෙලා ගියා. ආයෙ උපදින්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. රූපං අත්තතෝ සමනුපස්සති කිව්වේ නිසා. රූපවන්තං වාත්තානං සමනුපස්සති. ආත්මය කියලා වෙනම එකක් තියෙන. හැබැයි ඒක අද රූපවත්. අද රූපවත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රූපය වේලාවක නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ආත්මය නැති වෙන්නේ නැහැ. ඒක තව තැනකට යනවා කියලා. එහෙම මිත්‍යා දෘෂ්ටියකටත් කෙනෙක්පත් වෙනවා. ඊට පස්සේ රූපස්මින් වාත්තාන රූපය ඇතුළට ප්‍රවිෂ්ඨ වෙලා රූපය ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. මේක ඇතුලේ බැහැගෙන තමයි මේ ආත්මය කියන එක තියෙන්නේ. ඔය පේන ඒවා ඇස්සේ තමයි ආත්මය කියන එක තියෙන්නේ. අපි අද ඔක ටිකක් වහගෙන තියෙනවා පණ කියන වචනේ. පණ තියනවා කියලා කියන්නේ. එතකොට රූපස්මින් වාත්තාන අත්තනිවා රූපන්නේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒ මත තමයි මේක පිහිටලා තියෙන්නේ. අද රූපය කියන එක පිහිටලා තියෙන්නේ. මෙන්න මේ විදිහට රූපය පිළිබඳව තියෙනවා සතර ආකාරයකින්. වේදනාව ගැන සංඥාව ගැන සංස්කාරය ගැන විඥානය ගැන සතර ආකාරයකින් තියෙනවා. මේකට අපි කියනවා විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට ඒකේන මේ අනිත්‍ය වුණ රූපය අනිත්‍ය ඌම රූපය අනිත්‍ය වශයෙන් දැක්කේ නැහැ. දුක්ඛ ඌම රූපේ දුක්ඛ වශයෙන් දැක්කේ නැහැ. වදක වූ රූපේ වදක වශයෙන් දැක්කේ නැහැ. හරියට කොයි වගේද? අර සිටුවරයා අර පුරුෂයා පිළිබඳව වදක ඌම පුරුෂයා වදකෙක් හැටියට දැක්කේ නැහැ වගේ. වදක ඌම පුරුෂයා වදකෙක් හැටියට දැක්කේ නැහැ වගේ අහිතවත් ඌම කෙනා අහිතවත් කෙනෙක් හැටියට දැක්කේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ප්‍රිය වූ රූපේහි ඇලෙනවා. ප්‍රිය රූපේහි ඇලෙනවා. අප්‍රිය රූපේහි ගැටෙනවා. වදක වූ රූපේම අපි ප්‍රිය අප්‍රිය වශයෙන් අසුරු කරනවා. හැමදාම අපිට ඒ නිසා ප්‍රිය රූප තියෙනවා, සාත රූප තියෙනවා, අපි කැමති දේවල් තියෙනවා, අපි ඒවල හැසිරෙන්න හරි ආසයි. එතකොට අපි හැමදාම වදක ස්වરૂපයෙන් තියෙන රූපය ගැන අපි හැමදාම අසුරු කරනවා. හරියට අර සිටුවරයා වගේ. ඒක නා හැමදාම අර පුද්ගලයා හොඳ කෙනෙක් විදිහට දරාගෙන හිටියා වගේ මැරෙන වෙලාවෙදිත් එයාට ඇත්ත දැනගන්න පුළුවන් කමක් නැහැ වගේ. පින්නතුනේ අපිත් මරණයටපත් වෙන අන්තිම මොහොතේදී දකින්නේ මොකද්ද? රූපේ පැත්තේ සැප තියෙනවා, රූපේ පැත්තේ හොඳ දේවල් තියෙනවා, රූපේ තමයි හොඳ මේවා පවතින දේවල් හැටියට කල්පනා කරනවා. අර අනිත්‍ය වූ රූපේ තුලම පිහිටනවා. අනිත්‍ය වූ වේදනාව තුලම පිහිටනවා. අනිත්‍ය වූ සංඥාව තුලම පිහිටනවා. සංස්කාරය තුලම විඥානය තුලම නිමිති අනුනිමිති විදිහට අරගෙන තියාගෙන ඉන්නවා. ඒ ටිකේ ප්‍රතිඵලය තමයි අපිට කර්ම නිමිති තියෙනවා. කරපු හොඳ දේවල් කරපු නරක දේවල් සිහිපත් කරන්න. ඒ දේවල් සිහිපත් කරලා යන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. කවදාවත් වදකයා හැටියට දකින්න බැරි වුණා වගේ අපි වදකයා පියකරු ස්වරූපයෙන් දැක්කා වගේ අපිත් හැමදාම ඒකම කරගෙන ජීවත් වෙනවා. ඒ තමයි වදක වූ ස්කන්ධ ටිකම වදක සංඥාව නැතුව ප්‍රිය ධර්මයන් හැටියට කල්පනා කරමින් ඒ තුල läග වාසය කිරීම. ඉතින් මෙන්න මේ විදිහට අපි වාසය කරන අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුරූපීව සරියුත්තරුන් වහන්සේ පැහැදිලි කිරීම කරනවා. මේ රූපය පිළිබඳව යථාර්ථ වශයෙන් දකින්න. එහෙම නැති වුණොත් මොකද්ද වෙන්නේ? සෝ රූපං උපේති. එයා රූපයට පැමිණෙනවා. තණ්හා වශයෙන්, ditthi වශයෙන් රූපයට පැමිණෙනවා. ඒකයි ඔබට අද අපිට රූපය ගැන තියෙන්නේ තණ්හා කරන්න පුළුවන් රූප තියෙන්නේ අද ඒ නිසා තමයි. ditthi වශයෙන් මේ දේවල් පවතිනවා කියලා අපි ගත්ත දෘෂ්ටීන් අපිට තියෙන නිසා තමයි. රූපං උපේති කියලා කියනවා. රූපයට එළඹෙනවා.
ඒ නිසා ඔබට දැන් දැකපු අහපු දේවල් ගැන හිතන්න පුළුවන්. ඔබ ඊයේ දැකපු දේවල්, පෙරේද දැකපු දේවල්, ඊට කලින් දවසේ දැකපු දේවල්, විඳපු දේවල්, මේ ජීවිත කාලයේ පුරාවට විඳපු දේවල්. අද කයෙන් හිත සීමා වෙලා තියෙන නිසා හොඳයි නැතිනම් සසරේ ඉඳලා විඳපු දේවල් ගැන ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. රූප කරා එළඹෙන්න පුළුවන්කම තියෙනවා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්. ඒකයි රූපං උපේති කියලා කිව්වේ. ඒ විතරක් නෙමෙයි රූපං උපාදීයති. උපාදීයති. ඒවා දැඩිව ග්‍රහණය කරගන්නවා. ඒ රූපාදී නිමිති දැඩිව ග්‍රහණය කරගන්නවා. අදිත්‍ථාති. ඔබ ඒ දේවල් වල අදිෂ්ඨාණයටපත් වෙනවා. ඉතින් ඔබ ඒ දේවල් වල läග සිටිනවා. කෙලවරටපත් වෙනවා. කොහොමද? අත්තා මේති. මේ තමයි මම, මේ තමයි පුද්ගලයා, මේ තමයි ආත්මය කියලා. ඕකනේ අද අපේ ජීවිතේට වෙලා තියෙන්නේ. මොකක් නිසාද? අර ධර්මය, සත්පුරුෂ ධර්මය, කල්යාණ මිත්‍ර ධර්මය හරියට අවබෝධ නොකළ නිසා. ඒ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව එළඹ සිටිනවා. ඒවා දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ දේවල් නිසා අපි සසරටපත් වෙන්න පුළුවන් විදිහට ආත්ම සංඥාව උපදෝගෙන තියාගෙන ඉන්නවා. ඒ නිසා අපිට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න කියලා කිව්වා. අසෝ පිරෝතෙන් ඇති ආර්ය ශ්‍රාවකෙක්. ආර්ය ශ්‍රාවකයා දන්නවා රූපය අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රූපය අනිත්‍යයි කියලා. එහෙනම් අද අපි උත්සාහවත් වෙන්න ඕනේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්න. ඒ නිසා අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්නට දැන් අපි නිරන්තරයෙන්ම උත්සාහවත් විය යුතුව පවතිනවා. දුක්ඛ රූපේ දුක්ඛ රූප වශයෙන් දකින්නට උත්සාහවත් විය යුතුව පවතිනවා. ඒ කිසිම එකක් තුළ ඔබට තියෙන දේවල් ගැන නෙමෙයි කතා කරන්නේ. පැහැදිලි ඇතිනේ මේ අපි කතා කර ප්‍රස්තුතේ ප්‍රකරණේ පැහැදිලිනේ මේ මොකක් වටාද මේ කතා කළේ කියන එක. එතකොට මේ තියෙන දේවල් වල ස්වභාවයන් ගැන නෙමෙයි කතා කළේ. හේතු නිසා හටගන්න බව සහ හේතු නැතිවීමෙන් නැතිවීම කියන මේ ධර්මතාවයන්ගේ ලක්ෂණය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ධර්මතාවයන්ගේ ලක්ෂණය පිළිබඳව අවබෝධ කර ගැනීම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ උදේවැය තමයි අපිට ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ ස්කන්ධයන්ගේ උදේවැය ප්‍රකට වෙනකොට තෘෂ්ණා වශයෙන් අසුරු කරන්න ඔබට රූප නිමිති නැහැ. රූප නිමිති නැහැ. දෘෂ්ටි වශයෙන් අසුරු කරන්න රූප නිමිති නැහැ. නිමිති නැත්තම් දැඩිව අල්ල ගන්න දේවල් නැහැ. අල්ල ගන්න දේවල් නැත්තම් ආත්ම වශයෙන් අසුරු වෙන්න තැන් නැහැ. අපි ඒ සියල්ලෙන්ම මිදිලා පවතිනවා. ඒ නිසා අන්නේ මිදීමට අවශ්‍ය ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ධර්ම දේශනාව අවසානයේහි යමක හාමුදුරුවෝ ඒ අනුපාදාය ආසවේහි චිත්තම් විමුක්ති කියලා විමුක්තන්ති කියලා කියනවා. කිසිවක් උපාදාන වශයෙන් නොගෙන අරිහත් ඵලයටපත් වෙනවා. යමක හාමුදුරුවෝ යමක රහතන් වහන්සේ බවට පත් වෙනවා. මේ සරියුත්තරුන් වහන්සේගේ භාෂිතය සතුටින් අනුමෝදන් වෙනවා. එතකොට මේ තමයි යමක සූත්‍රයේ සාරාංශය. ඔබට දැන් යමක සූත්‍රය මම හිතනවා පැහැදිලි ඇති කියලා. යමක හාමුදුරන්ට තිබුණු ප්‍රශ්නයත් ඒ වගේම ඒ තුල අද අපිට තියෙන දැනගන්නට අවශ්‍ය කාරණාවත් වඩාත් පැහැදිලි ඇති. මේකෙන් පැහැදිලි කරන්නේ මේ සූත්‍ර දේශනාව තුළ රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් මෙතනින් උපදින්න පුළුවන්ද නැද්ද කියන කාරණාව ගැන තර්ක විතර්ක කරන්න හෝ කතා කරන්න යමක් නෙමෙයි. මේ ජීවත් වෙනකොටම සත්වයක් කියලා පනවන්න දෙයක් නැත්නම් එහෙම ධර්මතා ටිකක පැවැත්මක් නම් තියෙන්නේ. ඒ ධර්මතා ටිකක පැවැත්මක් තියෙන තැනක කොයි වෙලාවකවත් රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් දකින්න එපා කියලායි කිව්වේ. ඒ නිසා පුද්ගල භවෙන් මිදීම පිණිස දේශනා කළ ධර්මයේ පුද්ගල භවෙන් මිදීම පිණිසම පරිහරණය කළ යුතු වෙනවා. ඒ නිසා රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් පනවන්න බැරි වෙනකොට අපි කිසි වෙලාවකවත් සිටිය යුතු නැහැ. රහතන් වහන්සේ කියලා පුද්ගලයෙක් මරණින් මත්තේ නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වා කියලා. ඒකෙන් කියන්නේ ඉන්නවා කියන එක කියලා ගත යුතු නැහැ. මොකද මේක ප්‍රකරණයේ දත යුතුයි, අවස්ථාව දත යුතුයි, සම්බන්ධයේ දත යුතුයි. කුමක් ආරම්භයද මේ කරුණ පැහැදිලි කිරීම කෙරුණේ කියලා. ඒ නිසා එහෙම පුද්ගල බවක් පනවන්නට හේතු ටිකක් නැති හුදු ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීම පිළිබඳව දේශනා කරපු තැනක අද අපි ජීවත් වෙන සත්වයක්, ජීවත් වෙන පුද්ගලයෙක් පිළිබඳව දැකීමම වැරදි. මරණින් මත්තේ ඉපදීමක් නැතිවීමක් ගැන කතා කිරීම ගැන කවර කතාවක්ද? ඒ නිසා අපි ඒබඳු ආකාරයකින් මෙය දැකිය යුතු වන්නේ නැහැ. ඒබඳු ආකාරයකින් මෙය දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා සත්පුද්ගල භවයෙන් තොරවීම පිණිස ආත්ම සංඥාව සමුද්ඝාතයේ පිණිස හුදු ධර්මතා රාශියක හට ගැනීම සහ වැයවීම ප්‍රකට කිරීම පිණිසම තමයි මේ සූත්‍ර දේශනාව සිදු වුණේ පැවැත්ුණේ. ඒබඳු දෘෂ්ටියක් බිඳ හෙලීම
සඳහාමයි. එනිසා ඔබට පුළුවන් මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳව විමසීමක් කරන්නට පුළුවන්කම තියෙනවා. තෙමන් කරන්නේ පිටාමුතුනේ රූපං ජීරති මච්ඡාන නාම ගොත්තං නචිරති. මෙතන රූපේ දිරනවා. රූපං ජීරති මච්ඡාන. මේ නාම ගොත්තං මේ නාමයයි ගෝත්‍රයයි දිරන්නේ නැහැ කියලා තියෙන්නේ. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං ජීරති කියන එකේදී දැන් රූපය හා සමාන ලෙස දිරීම කියන දේ පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ නාම ධර්මයන්ගේ. එකෙන් කියන්නේ නාම ධර්මතා නම් වූ රාශියක් නොවෙනස්ව එක ලෙස පැවැත්මක් වේගෙන යනවා කියන එකක් පිළිබඳව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ජරාව කියලා දෙයක් පිළිබඳව දේශනා කළා. ජරාව පිළිබඳව දේශනා කළේ යාතේ සන්තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්ඡං පාලිච්ඡං වල්ලිත්තචතා මෙයාදී ලෙස වචන සමූහයකින්. එතකොට ඒ සත්‍යයන්ගේ ඒ සත්ත්වනිකායන් වල දිරීමක් තියෙනවා නම් උදාහරණ හැටියටත් දක්වනවා. දැන් දත් කැඩිලා ගිහිල්ලා, කෙස් සිදිලා ගිහිල්ලා, හැම රැලි වැටිලා මේ විදිහේ ජරාවක් තියෙනවා නම් මේ බඳු ලක්ෂණය තමයි ජරාව කියලා කියන්නේ. එතකොට ඒ ජරාවටපත් වෙනවා කියන එක තමයි ජීරති කියලා කියන්නේ. දැන් ওই දිරීම කියන එක අපිට රූපයේ පේනවා. හැබැයි කෙනෙකුගේ නාමය තුල දිරීම පේන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නාමය කියන එක අපිට ද්‍රව්‍යයක් ලෙස පනවන්න බැරි නිසා මේ බඳු ආකාරයේ දිරීමක් නාමයේහි මේ පනවන්නට පුළුවන් කමක් නැහැ කියන අර්ථයක් මිසක ඒකෙන් කියන්නේ නම්ගොත් ලෝකයේ තුල සදාතනිකව පවතිනවා කියන දෙයක් එහෙම නෙමෙයි එතනදී දේශනා කරන්නේ. ඒක සම්මුති වශයෙන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්ම කාරණාවක් තමයි අපි මේ විදිහට භාවිත කරන්නේ. එතන නාම කියන එක මේ වටවියාපෝ තේජෝ වායෝ ඒ කියන්නේ නෙමෙයි සඳහන් කළේ. නෑ එතනදී නාම කියන එකෙන් අදහස් කරන්නේ අපි නම් කියලා කියන්නේ අද පුද්ගලයන්ට අපි පාවිච්චි කරන නම් ගොත් තියනවා. මේ අහවලා කියලා පාවිච්චි කරන නම් ගොත් තියෙනවා. දැන් අර කයේ දිරීම පෙනුනට නමේ දිරීමක් වෙන්නේ නැහනේ. ඒ නාමය කියලා කියන්නේ අපි පනව ගන්න ප්‍රඥප්ති තියෙනවානේ. ප්‍රඥප්ති වල දිරීමක් පනවන්න පුළුවන් කමක් නැහැ. මොකද ප්‍රඥප්තිය අපි දැන් අරමුණු කරනවා විතරයි. ඒකේ ඒ නිසා දිරීමක් කියන දෙයක් පේන්නේ නැහැ. දැන් කයේ වෙනස් වීම පෙනුනට අපිට දැන් දුටුගැමුණු කියලා අපි දුටුගැමුණු රජුරෝ ගැන අරමුණු කළා කියලා දැන් මේක මීට අවුරුදු 10කට කලිනුත් 20කට කලිනුත් 100කට කලිනුත් අරමුණු කරපු එකේ අද අරමුණු කරන එකයි අතර අපිට වෙනසක් කියන්න බෑනේ. අරමුණට දුටුගැමුණු අරමුණම තමයි. එතකොට ඒ නාමය තුල අරමුණු කිරීමේදී ඒකේ තියෙන දිරීමක් ගැන වෙන වෙනම පනවන්න පුළුවන් කමක් නැති නිසා ඒක ප්‍රඥප්ති මාත්‍රයක් නිසා ඒකේ මේ විදිහේ දිරීමක් නැති බව තමයි ඒ පැහැදිලි කරන්නේ. තේරුණායි? අවසරයි ස්වාමීන් වහන්සේ දේශනා කළා සංකත ලක්ෂණයක් කියලා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ. ඒ කියන්නේ ඉපදීමත් වෙනස් වීමත් පවතින දෙයක වෙනස් වීමත් දකින්න ලැබෙනවා කියලා. ඒකපොර ස්වාමීන් වහන්සේ දැන් අපිට ඒකේ සත්‍ය පුද්ගලයෙකුත් කියලා ගන්නත් බැරි නම් ඒ ආර්ය මාර්ගයේ පුදු කරලා නිවීම සාක්ෂාත් කරන්නේ කවුද ස්වාමීන් වහන්සේ? ඒක කියන්නේ උදේවැය දකින්නේ උදේවැය ප්‍රකට වෙන්නේ කාටද? ඒක අපි කොහොමද ස්වාමීන් වහන්සේ ඒක ගැන පොඩ්ඩක් උදේවැය ප්‍රකට කරගන්න පුද්ගලයෙක් නැති බව පුද්ගලයෙක් පනවන්න තැනක් නැති මට්ටමම තමයි ප්‍රතිවේද කළ යුතු බව වෙන්නේ. දැන් අපි කොයි වෙලාවකවත් දකින්න හොඳ නෑ එළියේ ඉඳලා උදේවැය ප්‍රකට කරගන්න පුද්ගලයෙක් ගැන දකින්න යන එකනොයි ප්‍රශ්නයක් විදිහට අපිට ඕක පැන නගින්නේ. කියන්නේ දැන් මම මෙතන ඉඳලා අර කෙනා විදර්ශනා කරනවා නම් අපි බලාගෙන ඉන්න එයා බලන දෙයක්. නැත්තම් අපි තමන්ගෙන් එළියට ගිහිල්ලා හිටින් අපි බලනවා මෙතන උදේවැය දකින්න කෙනෙක් ඉන්න ඕනේ නේනම් කියලා. උදේවැය දකින්න කෙනෙක්වත් එයාට අහු වෙන කෙනෙක්වත් නෙමෙයි. එයා දකින්නේ දැන් තමන්ව පනවන්නේ කොතනද? තමන්ව පනවන්නේ මේ ස්කන්ධ ටික ඇතිකල්හිනේ. එතකොට ස්කන්ධ ටික හටගෙන ඉතුරු නැතුව වැය වෙන දෙයක් නම් එයා දකිනවා තමන් කියලා පනවන්න කෙනෙක් නැහැ කියලා. එතකොට එයාට ධර්මය අවබෝධ කරන කෙනෙකුත් නැහැ. අවබෝධ කරනවා කියලා ලෝකේ පවතින ද්‍රව්‍යාත්මක හෝ වස්තු විදිහට පවත්නා දේවලුත් එයාට ඇත්තේ නැහැ. ඒ නිසා එතන සත්ත්ව පුද්ගල භවෙන් සම්පූර්ණයෙන්ම ශුන්‍යයි. ඒ නිසා තමයි ඒකට අනාත්ම ලක්ෂණය ගැන කතා කරනකොට න සත්ත්වෝ න ජීවෝ ශුන්‍යෝ කියලා කිව්වේ. සත්ත්ව පුද්ගල භවෙන් සත්ත්ව ආත්ම භාවයන්ගෙන් සියලුම ආකාරයන්ගෙන් ශුන්‍යතාවයක් එතන තියෙන්නේ.
එතකොට ඒක ශුන්‍යයි කියලා කිව්වේ ශුන්‍ය නිසාමයි. ඒ කියන්නේ හිස් නිසාමයි. එතන කොයි වෙලාවකවත් පණවන්න පුළුවන් කමක් නැහැ. නිසා කෙනෙක් අවබෝධ කරනවා නෙමෙයි. කෙනෙකු විසින් අවබෝධ කරනවා නෙමෙයි. ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීමක් සහ ස්කන්ධයන්ගේ බිඳී යෑමක් තිබුණා විතරයි. ඒ නිසා පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව කතා කරනකොට අතීත අනාගත වර්තමාන වූ තුන් කාලයටම මේ ණය පමුණවනවා. මේකත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. අතීතේ වර්තමානයේ මේ දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. අනාගතයටත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. මේක මේ විදිහට දකින්න මේ සිතක් තියෙනවා නම් ඒ සිතත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්. ඒ සිතෙත් අනිත්‍ය ලක්ෂණය දකින්න. එතකොට දැන් ඒ සිතෙත් තියෙන ප්‍රත්‍යසමුප්පන්න බව සහ ඒ දේ දකින්න. එතකොට මෙහි අර දේ දකින්න පුද්ගලයෙක් මෙහි ඉන්නවා කියලා දේවත් ගොඩනගන්නේ ඒකෙත් හේතුඵල ධමඟ පැවැත්මක් විතරයි දකින්නේ. ඒ නිසා සබ්බේ සංඛාරා අනිච්ඡාති සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දකිනවා. සබ්බේ සංඛාරා දුක්ඛාති සියලු සංස්කාරයන්ගේ දුක දකිනවා. සබ්බේ ධම්මා අනාත්තාති සියලු ධර්මයන්ගේ අනාත්මය දකිනවා. එතකොට සියලු ධර්මයන්ගේ අනාත්මය කියලා කියන්නේ ඒ අනිත්‍ය සහ දුක අවබෝධ කරගන්න පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි. මෙතනත් ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ වැයවීමම වුණා කියලා දකිනවා. එතකොට සත්පුද්ගල බවක් පනවන්න තැනක් නැති වෙන. හරියට ඉටිපන්දමක් පත්තු කළාට පස්සේ ඉටිපන්දම නිසා අපිට අවට තියෙන දේවලුත් පෙනිලා ඉටිපන්දමක් පෙනිලා තියෙනවා වගේ මේ ප්‍රඥාව නැමැති ආලෝකය නිසා අර දේවලුත් ප්‍රකට වෙලා තමා කියන මට්ටමක් ප්‍රකට වෙලා තියෙනවා. එතනත් ස්කන්ධ ධර්මතා ටිකක පැවැත්මකුයි හට ගැනීම සහ වැයවීමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ නිසා අවබෝධ කරන්නෙක් ඇත්තෙත් නැහැ. අවබෝධ කළ අය ඇත්තෙත් නැහැ. අවබෝධ නොකළ අය ඇත්තෙත් නැහැ. ඒවා අපි සම්මුතිය තුළ කතා කරන සම්මුති ප්‍රඥප්තියෙන් විතරයි. පරමාර්ථයට සාපේක්ෂව නැතිනම් නිර්වාණයට සාපේක්ෂව අපිට හුදු ධර්මතා රාශියක හට ගැනීම සහ වැයවීම කියන දේ විතරයි පවතින්නේ. අවබෝධ කරන්නෙක් එතන නැහැ. දෙවන්තරනේ ස්වාමීන් වහන්සේ ධර්ම ඉගෙන ගත්තේ ධ්‍යාන 5ක් ගැන ඉගෙන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම සූත්‍ර පිටකයේ ධ්‍යාන 4ක් ගැන ඉගෙන ගන්න ස්වාමීන් වහන්සේ. ඒතකොට අභිධර්මයේ කියන විදිහට ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයේ ධ්‍යාන 4 අතර වෙනසක් තියෙනවද නැත්නම් ඒකමද ස්වාමීන් වහන්සේ නැත්නම් දිග්ගුවක් විදිහට විස්තර කරන්නේ? එකම චතුක්ක ණය සහ පංචක ණය කියලා තියෙනවා. එතකොට ඒකම චතුක්ක ණය සහ පංචක ණය තමයි ඒ විදිහට බෙදා දැක්වීමක් සිද්ධ කරන්නේ. ඒ නිසා ඒකේ පරස්පරතාවයක් ඇත්තේ නැහැ. දැන් සවිතක්ක සවිචාර ධානය ප්‍රථම ධානය, අවිතක්ක අවිචාර ධානය තමයි ဒုတိ ධානය අපි චතුක්ක ණයේදී සලකන්නේ. නමුත් පංචක ණයේදී සවිතක්ක සවිචාර ප්‍රථම ධානයත් අවිතක්ක විචාර මත්ත කියලා විචාර මාත්‍රයක් තිබෙන ဒုတိ ධානයත් අපි ධානයක් හැටියට වෙනම අවස්ථාවක් හැටියට ලබා දෙමින් තමයි මේ පංචක ණය ගොඩනගෙන්නේ. ඒකෙහි පරස්පරතාවයක් ඇත්තේ නැහැ. ඒ ප්‍රථම ධානය සහ ဒုတိ ධානය අතරම තියෙන ධානයේ ලෙස අපිට පනවන්නට පුළුවන්, කතා කරන්නට පුළුවන් න්‍යායක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තවත් එක ක්‍රමයක් තමයි පංචක ණය කියලා කියන්නේ. එහෙම නැතුව ඒ වෙන ධානයක් නෙමෙයි. ඒ නිසා ධාන 4යි 5ක් විදිහට ගත්තොත් ඒ 5යි. හැබැයි ඒ සෑම තැනකදීම ඒ මට්ටම් එකම මට්ටම්. ඒකේ වෙනසක් ඇත්තේ නැහැ. හොඳයි, එහෙනම් අපි දේශනාව අවසන් කරමු නේද? කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාතිය පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැම කෙනෙක්ම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාව සඳහා ඒ දායකත්වයේගෙන කටයුතු කරන ඒ පින්නතුන්
නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් අපි මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. කල්පනා කරගන්න ඒ ලිවින්ද මහත්මයාගේ සහ උපුලි මහත්මිය ඇතුළු ඒ පවුලේ මේ පරලෝකයේ සියලුම දෙනාටත් ඔබ සෑම සියලු දෙනා නමින් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා ඥාතීන්ට හැම කෙනෙක්ම පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ඒ ලිවින්ද මහත්මයාගේ සහ උපුලි මහත්මියගේ කනිෂ්ඨ දියණිය වන හසලි තරුල්‍යා චූටි දියණියට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇයගේ සිව්වන උපන්දිනය නිමිති කරගෙන තමයි අද දවසේදී මේ කුසලයට කටයුතු සිදු කරන්නේ. ඒ වගේම මේ සඳහා දායකත්වයේ ලබා දුන් ලිවින්ද මහත්මයාගේ හිතවත් සජිත් මහත්මයා සහ මිරාන් මහත්මයාටත් පින් අනුමෝදන් කරන්නට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දෙමව්පියන්ටත් ලිවින්ද මහත්මයා සහ මහත්මියගේ වැඩිමල් දියණිය චන්තුලි දොහන්සා දියණියටත් ඒ වගේම සහෝදර සහෝදරියන්ටත් දූ දරුවන්ටත් නෑදෑ හිත මිතුරන්ටත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න ඒ නම් සඳහන් කරන්නට යෙදුණු දායකත්වයේ ගත් සහ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල්ල පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම ඒ සිවන උපන්දිනයේ සමරන හසලි තරුල්‍යා දියණිය ඇතුළු ඒ සියලුම දියණියට සුබ උපන්දිනයක් වේවා. ඔබ සෑම සිළු දෙනාටම මේ උතුම් කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඔබට සියලු දෙනාටම තෙරුවන් සරණයි.